හොඳයි සියලු දෙනාටම සුබ උදෑසනක්. අද දවසේදී මම ඔයගොල්ලන්ට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ මෙම O level ICT වල 11 වසරේ ප්‍රෝග්‍රෑමින් වල එහෙම නැත්නම් Pascal language එක ගැන අපි පාඩම් කර හිටියේ. අද දවසේදී මම ඔයාලට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ arrays ගැන. එහෙම නැත්නම් අරාව කියන ඒකකය ගැන තමයි අද ඔයගොල්ලොන්ට එක්ක මම කතා කරන්න ඉන්නේ. ඊට අමතරව arrays වලට පස්සේ මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට functions සහ procedures ගැන මම ඔයාලට අද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී අපි මුලින්ම චුට්ටක් මේක තේරුම් ගමු මොකද්ද මේ array එකක් කියන්නේ කියන එක. What is the meaning of an array කියන එක. එතකොට දැන් ඔයාලා මීට කලින් අපි අන්තිමටම කරපු පාඩම් වල දැන් ඕගොල්ලෝ දැක්කා අපි loops පාවිච්චි කරා if conditions use කරා. හරි. අපි හිතමුකෝ දැන් loops වල අපි කරා සංඛ්‍යා 10ක් විතර එකතු කරලා ඕකේ total එක එහෙම නැත්නම් average එක මේ දේවල් හොයාගන්න අපි loops පාවිච්චි කරා. හරි. දැන් එතනදී අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ආවා. numbers 10ක් විතර අපිට ඕන වෙනවා නම් වැඩේට. හරිද? ඒ numbers 10 අපි user කෙනෙක් දැන් enter කරන විදිහට අපි ලියද්දී ඒ numbers 10 store කරගන්න variables 10ක් අපිට අවශ්‍ය වෙලා තිබුණා. ඒ කියන විදිහට ගත්තොත්. හරි? දැන් මේ මෙතන තියෙන මේ example එකේ තියෙනවා මෙතන. හරි? For instance, 5 variables are needed to save 5 round numbers in memory. Before using such variables, they should be declared as given below. ඒ කියන්නේ දැන් ඔයාලට පේනව නේද? මොනවා හරි අංක 5ක් අපිට අරගෙන අංක 5ක එකතුව හරි average එකක් හරි මොකක් හරි හොයන්න ගියා නම් අපිට ඒව store කරගන්න එකම වර්ගයේ එකම data type එකේ variables කිහිපයක් අපිට හදා ගන්න වෙනවා. ඉතින් ඒක එක ප්‍රශ්නයක් ඇත්තටම බලද්දි. දැන් ඕක අංක 5ක් හරි අංක 10ක් හරි නම් ප්‍රශ්නයක් නෑ. හිතන්නකෝ අංක 1000ක් 2000ක් විතර ওই විදිහට හොයලා total එකම හොයන්න කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා මේ කියන විදිහට variables 1000ක් 2000ක් ඒ ලොකු සංඛ්‍යාවකට ඔයගොල්ලන්ට variable හදන්න වෙනවා. ඒක ඇත්තටම impractical. ඒක කරන එක තේරුමක් නෑ. ඉතින් ඒක නිසා මේ හැම පරිගණක language එකකම තියෙනවා computer languages වල තියෙනවා මෙන්න මෙහෙම දෙයක් arrays කියලා. හරිද? සිංහලෙන් කියනවා අරාවන් කියලා. එතකොට arrays කියලා එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ array කියන එකත් ගොඩාක් සෑහෙන්න දුරට අපිට යොදා ගන්න පුළුවන් මේ විවිධාකාර දේවල් විදිහට තියෙනවා. tables විදිහටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එක එක dimension වලින් තියෙන. නමුත් දැන් අපි O level මට්ටමින් කතා කරන නිසා අපි සාමාන්‍යයෙන් array එකක් මෙන්න මේ විදිහට තේරුම් ගමු. දැන් ඔයාලගේ textbook එකේම තියෙන example එක අරන් බැලුවොත් ඔයාලට පේනවා ඇති. එකම type එකේ variables collection එකක් තමයි අපි array එකක් හැටියට හඳුන්වන්නේ. සරලව අපිට එහෙම කියන්න පුළුවන්. එකම type එකෙන්. හරිද? එකම type එකේ. හරිද? ඒ කියන්නේ දැන් මෙතන බැලුවොත් integer variables කිහිපයක් මේ එකතු කරලා integer type එකේ array එකක් හදාගන්න පුළුවන්. හරිද? එකම type එකේ වෙන්න ඕනේ. ඒකේ එකක් integer වෙලා අනිත් එක real වෙලා අනිත් එක char වෙලා එහෙම බෑ. ඒ විදිහට බෑ. හරි? එකම type එකේ වෙන්න ඕනේ. හරි? A collection of same type of variables is known as an array. ඒක තමයි හරි definition එක සරලව කිව්වොත්. එතකොට දැන් ඔයාලට මෙතන තියෙනවා මේ දකින්න ලැබෙනවා මේ train එකක පොඩි උදාහරණයක් දීලා තියෙනවා. ඒකිනුත් ඔයාලට පේනවා ඇති. දැන් මේ හැම මේ array එකක් හැමතිස්සෙම හැදෙන්නේ මෙන්න මේ cell එකක් විදියට. හරි? පුංචි කොටුවක් විදියට. මෙන්න මෙහෙම. මේක තමයි වැදගත්ම දේ. හරි? array එකක මේ මෙන්න මේ විදිහට ආකෘතියක් තමයි ඇත්තටම වෙන්නේ. දැන් අපිට මේක මේ සැබෑ ලෝකේ අපිට එහෙම දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ ප්‍රෝග්‍රෑම් වලදී. නමුත් මේ array එක virtually explain වෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? හිතන්නකෝ ඕගොල්ලෝ දැන් මේ array එකක තියෙන ලක්ෂණ මොනවද කියන එකත් අපි හරියට තේරුම් ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම
මේ array එකකට නමක් තියෙන්න ඕනේ. දැන් variable එකකට ඔයාලා නමක් දුන්නනේ ඒ කාලේ දැන් බලන්නකො අර total average ඒ ආදී වශයෙන් ඔයගොල්ලෝ එක අකුරක් හරි මොන හරි i j හරි මොන හරි දෙයක් ඔයගොල්ලෝ නමක් දුන්නා වගේ array එකකත් අනිවාර්යයෙන්ම නමක් තියෙන්නම ඕනේ. අර විදිහට වා කියන keyword එක පාවිච්චි කරලා Pascal වල ඊට පස්සේ නමක් දෙන්න ඕනේ. නම එන්නේ මෙන්න මෙහෙමයි. එතකොට නම දුන්නට පස්සේ array කියලා keyword එකක් තියෙනවා. ඊට පස්සේ කොටු වරහණක් ඇතුලේ square brackets ඇතුලේ තමයි අපි මොනවද මේ array එකේ size එක දෙන්න ඕනේ. ඒකේ තේරුම මෙහෙමයි. ඒක දැන් මෙහෙම දෙන්න පුළුවන්. මෙන්න මේ තියෙන example එක දිහා හොඳට බලන්න. ඔයගොල්ලෝ මේ var marks array කියන එක. හරිද? var marks array කියන එක ගත්තාම var කියන්නේ keyword එකක් variable කියන එක. marks කියලා කියන්නේ ඔන්න අපේ array එකේ නම. එතකොට මේක 32ක් දුන්නට පස්සේ මේ array කියන්නේ keyword එකක්. array කියන්නේ keyword එකක්. එතකොට මේ array කියන keyword එකේදී අපි මේ කොටු වරහන ඇතුලේ අපේ array එකේ size එක අපි යොදා ගන්න තීරණය කරනවා. හරිද? ආරම්භක අගය සහ අවසාන අගය. එතකොට ආරම්භක අගයයි 32ක් ලිව්වට පස්සේ තමයි අවසාන අගය තියෙන්නේ. එතකොට මේ අවසාන අගයෙන් තමයි මේකෙන් අදහස් වෙන්නේ කොපමණ මේ variable සංඛ්‍යාවක් මේ array එක ඇතුලේ හැදෙනවද කියන එක. of කියන්නේ keyword එකක්. ඊට පස්සේ integer කියන්නේ ඒ අදාළ කරන type එක. data type එක තමයි එතනින් අදහස් කරන්නේ. හරිද? ඉතින් දැන් මෙතන ඔයාලට පේනවා ඇති බිංදුවේ සිට 9 දක්වා හරිද? බිංදුවේ සිට 9 දක්වා මේක හැදිලා තියෙනකොට අනිවාර්යයෙන්ම array එක ඇතුලේ cells එහෙම නැත්නම් variable කීයක් හැදිලා තියෙනවද? 10ක් හැදිලා තියෙනවා. මම ඔයාලට එදත් කිව්වා මේ මොකද්ද අපි loop එකක අර count එක හදාගෙන යනකොට බිංදුවේ සිට 9 දක්වා කිව්වොත් loop එක 10 වතාවක් run වෙනවා. හරි? අපි එකේ ඉඳලා 10 කියලා දුන්නොත් ඒත් 10 වතාවක් run වෙනවා. දැන් ඒ වගේ දෙයක්ම තමයි මෙතනත් තියෙන්නේ. හරි? හොඳයි. දැන් මේ තියෙන්නේ මම අර කිව්ව දේ. දැන් ඔයාලට පේනවද? දැන් බිංදුවේ සිට 9 දක්වා අපි අගයන් කියන්නේ 10ක් ඇතුළත් කරන ආකාරයට මේක හැදෙනකොට මේ array එකක අපි මේක හඳුන්වන්නේ element එකක් විදියට. හරි? මේක element එකක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. එතකොට මේ හැම element එකකටම තියෙනවා එහෙම නැත්නම් මේක කොටුවක් හඳුන්වන element එකක් නම් හැම element එකක්ම අපිට හඳුනා ගන්න අපි පාවිච්චි කරනවා index එකක්. එහෙම නැත්නම් දර්ශකයක් කියන එක. හරිද? ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ඒකම තමයි. හරි? index එකක් මෙතන අපි use කරනවා. හරිද? එතකොට හැමතිස්සෙම මේ place එක හරියට හොයාගන්න මතක තියාගන්න. කොහොම කළත් හරිද? ඔබ දැන් බිංදුවේ ඉඳලා සාමාන්‍යයෙන් හරිම ප්‍රැක්ටිස් එක තමයි ප්‍රෝග්‍රෑමින් කරනකොට නිවැරදිම ප්‍රැක්ටිස් එක තමයි array එකක් ඩික්ලෙයාර් කරනකොට බිංදුවේ සිට අපි ආරම්භක අගය දෙන්න ඕනේ බිංදුවේ හැටියට. ඊට පස්සේ අවසාන අගය හැමතිස්සෙම මේ element එකට වඩා එකක් අඩුවෙන් දෙන්න ඕනේ. element සංඛ්‍යාවට වඩා එකක් අඩු වෙනවා. දැන් හිතන්නකෝ ඔබට 10ක් elements 10ක හරි array එකේ size එක 10යි. ඒ කියන්නේ element සංඛ්‍යාව 10යි. අවයව 10ක් තියෙනවා. එතකොට ඔබ බිංදුව කියන එක ආරම්භක යෙදුවා නම් ඔබගේ අවසාන අගය දෙන්න ඕනේ 9ක් විදියට. ඔබ බිංදුවයි 10යි කියලා මෙහෙම දුන්නොත් මෙතන ඒකේ තේරුම 11ක් හැදෙනවා. element 11ක් හැදෙනවා. හරි? ඒ විදිහට තමයි දෙන්නේ. සාමාන්‍යයෙන් නිවැරදි ප්‍රෝග්‍රෑමින් ප්‍රැක්ටිස් එක ඒක තමයි. හරිද? දැන් Java ආදී වෙනත් භාෂාවල වල අනිවාර්යයෙන්ම බිංදුවේ ඉඳන් තමයි ඒක හදන්න කියලා මේ දෙන්නේ. දැන් Pascal වල නම් එහෙම ගැටලුවක් නැහැ. Pascal වල නම් එකේ ඉඳනුත් අපිට හදන්න පුළුවන්. අපි එහෙම කරලා බලමු අද. එතකොට මේක තමයි ආරම්භක අවයවය. මේ එහෙම නැත්තම් starting element එක මේ තියෙන්නේ first element එක. හරිද? එතකොට හැමතිස්සෙම element එක නම් අනිවාර්යයෙන්ම බිංදුවෙන්ම තමයි පටන් ගන්න. දැන් මෙතන ඔබට පේනවා ඇති මේ m කියලා මේ array එකක් නිර්මාණය වුණා නම් මේ m කියන array එකේ බිංදුවෙනි index එක 0th index එක තමයි පළවෙනි අවයවය හැටියට හඳුන්වන්නේ. හරිද? පළවෙනි අවයවය. ඒ කියන්නේ අවයව අංකය එකක් අඩු කරාම තමයි index number එක එන්නේ. ඒක මතක තියාගන්න. අවයව අංකයේ එහෙම නැත්නම් element number එක එකකින් අඩු කරාම තමයි index number එක එන්නේ හරියටම. එතකොට m1 කිව්වොත් ඒක දෙවෙනි අවයවය. second element එක.
හරි ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න හැමතිස්සෙම එකක් අඩුවෙන් තමයි ඉන්ඩෙක්ස් නම්බර එක එන්නේ හරි අපි දැන් මෙන්න මෙහෙම ගත්තොත් අපි ඕක ප්‍රායෝගිකවම දැන් අපි කරලා බැලුවොත් එකක් අරගෙන හොඳයි දැන් අර විදිහට දැන් මම ගත්තොත් මේ විදිහට මම ඇරේ එකක් නිර්මාණය කරන්න යනවා x කියලා. දැන් මුලින්ම අපි මේ හැමතිස්සෙම මම මේක දැන් මුලින්ම මම සේව් කරගෙන ඉන්න ඕනේ. ෆයිල් සේව් කියන එකට ගියයින් පස්සේ මම මේක සේව් කරගන්නවා arrays කියලා මම මේක සේව් කරගන්නවා. හරි. මතක තියාගන්න array කියන නම අපිට යොදාන්න බෑ සේව් කරද්දී arrays කියලා keyword එකක් නැහැ. ඒ නිසා මම ඒ නමින් මේක සේව් කරගන්නවා. ගැටලුවක් නැහැ එතකොට. හරි. දැන් මෙන්න මෙතනට ආවට පස්සේ අපි කොහොමද මේක මුලින්ම නිර්මාණය කරගන්නේ? සරල array එකක් මුලින්ම නිර්මාණය කරගමු. අපි ගන්නවා වා හරි මම මේක ගන්නවා number කියලා මේ array එක මම නම් කරගන්නවා number කියලා ඊට පස්සේ මොකද වෙන්නේ number ඊට පස්සේ තිත් දෙකක් තියෙනවා ඔන්න array කියන keyword එකව type වෙනවා ඔන්න මේකෙන් තමයි එයා හඳුනාගන්නේ මේක array එකක් කියලා ඊට පස්සේ කොටු වරහන ගැහුවාම හරි ඕපනින් එකත් එක්කම ක්ලෝසින් එකත් ගහන්න එතකොට අපිට පුළුවන් මෙහෙම වැඩක් කරන්න මම මේක නම් කරනවා බිඳුවේ සිට 4 දක්වා කියලා සයිස් එක දෙනවා එතකොට ආරම්භක 0th ඉන්ඩෙක්ස් එකේ ඉඳලා 4th ඒ කියන්නේ දැන් මට කියන්න 0th එකේ ඉඳලා 4th එකට ගියා නම් මේ array එකේ element සංඛ්‍යාව කීයද අවසාන අගයට වඩා එකක් වැඩි element සංඛ්‍යාව 5යි මෙහෙම තිබුණා හරි integer semicolon එක ගැහුවා. ඔන්න array එකක් අපි declare කරා. මේක අපි කියන declaration එක කියන එක declare කරා. දැන් ඔබට අවශ්‍ය නම් 1 සිට 5 දක්වා කියලා element 5ක මෙහෙම මේ array එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හරි? මම නමුත් ඉස්සෙල්ලා ඔබට බිඳුවේ සිට 4 දක්වාම කියන එක ගන්න. මොකද දැන් ඒක තමයි සාමාන්‍යයෙන් හරි practice එක. හරි? මම මේක comment එකක් දාන්නම්. Declaration of 5 element array හරි දැන් මම ඉස්සෙල්ලාම පුංචි සරල උදාහරණයක් ඔයගොල්ලන්ට පෙන්නනවා මේ array එකක් මුලින්ම කොහොමද අපි දැන් declare කරායින් පස්සේ මේ arrays වලට අපිට ආගයන් ආදේශ කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක අපි මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් array එකක indexes අපිට මෙහෙම ගන්න පුළුවන්. දැන් ඔන්න begin කියන එක මේ ඇතුලේ begin සහ end part එක ඇතුලේ තමයි අපි array වලට array එකේ elements වලට අගයන් ආදේශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ අගය ගත්තා බිඳුවේ සිට 4 දක්වා මෙහෙම ගත්තා මේ නම් කියන array එකේ ඔයාලට පේනවා නේද මෙහෙම අගයන් ආදේශ කරද්දී මේ 0 index එක අපිට පුළුවන් මේ array එකේ එක් අගයන් සඳහා එක් elements සඳහා වෙන වෙනම අගයන් ටික දාන්න පුළුවන්. දැන් ඔයාට ඕන නම් මුලින්ම බිඳුවෙනි array මේ element එකට එහෙම නැත්නම් මේ පළවෙනි element එකට එහෙම නැත්නම් 0th index එකේ තියෙන ඒ element එකට පළවෙනි එකට අපිට අගයක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කැමති නම් තුන්වෙනි එකට මේ num 3 කියන එක ඒ කියන්නේ හතරවෙනි element එකට අපිට දාන්න පුළුවන්. කැමති විදිහකට ඔයාට මේ element එකට අගයන් ආදේශ කරගත්ත හැකි. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. දැන් මම මේ තියෙන දේ මම කරන්න බැලුවොත් begin එක ඇතුලේ right. මම දුන්නොත් මෙහෙම නම් ඔන්න 0 මෙහෙම ගැහුවාම මේකේ තේරුම මේ array එකේ 0th index එක එහෙම නැත්නම් පළවෙනි element එකට අපි අගයක් ආදේශ කරන්න බලාපොරොත්තු වෙනවා. හරි? මම ඒකට දානවා 45 කියලා. මොකද මේක integer type එකක. හරිද? මම 45 කියලා ආදේශ කරනවා. මෙහෙම. හරිද? මේකේ තේරුම පළවෙනි එකට 45 කියන එක. මම මෙහෙම දුන්නොත් නම්
2 කියලා. හරි. ඒකට මම දානවා 36 කියලා. හරිද? 36 කියලා මම මේකට යොදා ගන්නවා කියලා. හරිද? දැන් ඔයගොල්ලන්ට පේනවද දැන් මේ තියෙන එකත් එක්කම යන්නේ මම මේ උදාහරණය ගෙනියන්නේ. හරි. එතකොට මෙහෙම කරාම හරි මෙතන මම ඔයාලට කිව්වා num 0 කිව්වම 45 ආවා. හරි. num 2 කිව්වම මේ third එකට 36 ආදේශ වුණා. හරිද? 36 ආදේශ වුණා. හරි. ඊට පස්සේ මම දැම්මොත් number 4 කියන එකට හරි. ඒ කියන්නේ මේ පස්වෙනි element එකට 60 ආදේශ වෙනවා. හරි. දැන් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේක integer type එකේ array එකක් නේ. අපිට පුළුවන්කම තියෙනවා මේ වෙනත් මේ array එකේ වෙනත් element එකක තියෙන අගයකටම යම්කිසි අගයක් එකතු කරලා ඒකේ total එක මේකට ආදේශ කරගන්න පුළුවන්. ඒක තමයි මේ වෙන්නේ. නම් දැන් මම මෙහෙම වැඩක් කරනවා. මම මේ first මේ number 1 කියන එක ගත්තාම ඒ කියන්නේ මේ දෙවෙනි එකට මම මෙහෙම වැඩක් කරනවා. num 4 plus 15. මේකේ තේරුම මොකද්ද? num 1 කියන එක එහෙම නැත්නම් මේ දෙවෙනි element එකට හතරවෙනි එක num 4 කියන අන්තිම මේ පස්වෙනි element එකේ තියෙන අගයත් අරගෙන ඒකට තවත් 15ක් එකතු කරලා ඒකට ආදේශ කරන්න කියනවා. හරිද? තවත් අගයක් එකතු කරලා මේ ඒකට අපිට ආදේශ කරන්න පුළුවන්. ඒක තමයි මම මේ කරන්නේ. දැන් මෙහෙම කරාම මොකද වෙන්නේ? num 4 කියලා කියන්නේ ඒකේ තියෙන 60. 60ට 15ක් එකතු කරාම 75යි. ඒ 75 එන්නේ මෙන්න මෙතන. ඒක පැහැදිලිද? ඒ 15 එන්නේ එතනට. හරිද? right. එතකොට අපිට තව එකක් ඉතුරු වෙලා තියෙනවා third එක. කියන්නේ හතරවෙනි element එකට මොකද දාන්නේ? අපිට පුළුවන් 0 වල තියෙන value. ඒ කියන්නේ මේ elements වල තියෙන values ම එකතු කරලා හරි අඩු කරලා හරි අපිට මේකට ආදේශ කරන්න පුළුවන්. හරිද? num 0 plus num 2. කියන්නේ පළවෙනි එකේ තුන්වෙනි එකේ තියෙන අගයන් දෙක ආදේශ එකතු කරලා number 3 වල මේ තියෙන place එකට ආදේශ කරන්න කියලා කියන්නේ. කියන්නේ 45යි 36 ඒ දෙක එකතු වුණාම 81ක් වෙනවා. ඒ 81 ආදේශ වෙනවා මෙතනට. හරි. දැන් අපිට මේක කරන්න පුළුවන් උනේ ඇයි? මොකද මේක integer value එකක් integer type එකේ array එකක් නිසා සංඛ්‍යා අපිට මේ විදිහට ගන්න පුළුවන්. හරි. සංඛ්‍යා එකතු කරලා අපිට එහෙම යොදා ගන්න පුළුවන්. හොඳයි. දැන් දැන් ඊළඟට මෙතන මේ arrays වල ඔබට පේනවාද දැන් මේ array එකේ element වල අපිට මේ ආපු පිළිවෙලටම යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ බිංදුවේ ඉඳලා 1 2 ඒ ආදී වශයෙන් යන්න ඕනෙත් නැහැ. හරිද? මේ තනින් තන. හරි? ටිකක් මේ අපිට කැමති තැනකින් ආදේශ කරන්න පුළුවන් අගය. හරි? කැමති එකක් ආදේශ කරන්න පුළුවන්. එහෙම යන්නත් හැකියාව තියෙනවා. දැන් ඊළඟට අපි අගයන් ඔය ආදේශ කරපු එකකින් පස්සේ අපි කොහොමද අගයන් print කරගන්නේ? අපි කොහොමද අගයන් බලාගන්නේ අපිට ඕන විදිහට? එක cell එක මේ element එකක තියෙන value එකක් මෙහෙම print කරලා ගන්න පුළුවන්. right line function එකක් දාලා this is the value of number 3 කියලා මම text එකක් print කරනවා. ඒ text එක print කරාට පස්සේ මම කොමාවක් දානවා. කොමාව තමයි concatenation operator එක. ඒ කියන්නේ text එකක් සමග variable එකක value එකක් අපි ආදේශ මේ print කරන්න යනවා නම් ඒ දෙක සම්බන්ධ කරන්නේ concatenation operator එක. Pascal භාෂාවේ ඒක යොදාගන්නේ කොමාව හැටියට. එතකොට බලන කෙනෙකුට පැහැදිලිව තේරෙනවා මේ array එකේ තුන්වෙනියටම තියෙන index එක. එහෙම නැත්නම් හතරවෙනි element එකේ තියෙන අගය මෙන්න මේකයි කියලා print කරලා පෙන්නන්න. අපි බලමු දැන් ඒක run කරලා මොකද වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවාද? This is the value of num3 equal to 81. 81යි.
හරි නේද? number 3 වල value එක කොහොමද ආවේ? number 0 වල තියෙන්නේ 45. number 2 වල තියෙනවා 36. ওই දෙකේ එකතුව තමයි number 3 වලට ආදේශ කරන්න කියලා තියෙන්නේ. එහෙමනම් ඒකේ value එක 81යි කියලා අපිට බලන්න පුළුවන්. හරිද? මම පොඩ්ඩක් මේක මෙතන දැන් කමෙන්ට්ස් වලින් නැවත පැහැදිලි කරන්නම්. assigning values individually to array elements. හොඳයි. දැන් මෙතන තියෙන්නේ ඒකම තමයි. දැන් මේ තියෙන්නේ මොකද්ද? මෙන්න මෙතන අපි කරන්නේ. වෙනත් element එකක තියෙන value එකකට යම් කිසි වෙනත් අගයක් එකතු කරලා අගේ ආදේශ කිරීම තමයි මෙතන සිද්ධ වුනේ. මෙතන වෙන්නේ මොකද්ද? හරි. එතකොට වෙනත් elements එහෙම නැත්නම් අවයව දෙකක් හෝ කීපයක හෝ අගයන් එකතු කරලා මේ අවයවයට අගයන් ආදේශ කිරීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. හරි. ඉතින් ඒක තමයි මේ වෙන්නේ. අපි දැන් බලමු දැන් array එකක අගයන් ප්‍රකාශ කරන්න පුළුවන් තවත් ක්‍රම මොනවද කියන එක. හරි. එතකොට දැන් මේ එක value එකක් විතරයි අපි මේ වෙලාව පෙන්වන්නේ. අපිට පුළුවන්කම තියෙනවා නම් values කිහිපයක් අපිට එක සැරේ පෙන්වන්න. ඒ කොහොමද කරන්නේ? ඒකටත් ක්‍රමයක් තියෙනවා මෙන්න මේ විදිහට. එතකොට මොකද වෙන්නේ? array දෙකක් පෙන්නන array මේ එකක අවයව කිහිපයක අගයන් පෙන්නනවා නම් දැන් කොහොමද බලන්නේ? ඔබට පේනවාද දැන් මගේ array එක දිහා බැලුවොත් ඔබට පේනවා ඇති දැන් පළවෙනි line එක execute වුණා හරි ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන number 1 සහ number 4 වල අගයන් තමයි මේ මෙතන පෙන්වන්නේ. එතකොට දැන් මෙතනදී මෙහෙම display කරනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. number 1 75 තියෙන්නේ number 4 60. ඉතින් මේ දෙක අතර gap එකක් පෙන්වන්නේ නැහැ. අපිට ඕන එක මෙහෙම දෙයක් කරන්න පුළුවන් display කරනකොට තවත් concatenation operator එකක් දාලා මෙහෙම පුංචි gap එකක් තියලා නැවත concatenation operator එකක් දාලා තියන්න පුළුවන්. ඒ කියන්නේ text එකයි variable එකයි text එකයි ආයි variable එකයි. එහෙම කරාම අපිට මේක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේ මොකද්ද වෙන්නේ කියන එක. හරි දැන් පැහැදිලි නේද? හරි ඔන්න number 1 වල 75ක් number 4 වල 60 කියන අගයක් display වුණා. හරි. ඒකත් ඔන්න මම දැන් comment එකෙන් පැහැදිලි කරනවා. display fourth element value. එහෙම නැත්නම් ඒක අපි හඳුන්වනවා third index කියලා. හරිද? මෙතන වෙන්නේ මොකද්ද? display first index කියලා කියන්නේ දෙවෙනි element එක, second and fifth element values. හරි ඒක තමයි මේ පෙන්වන්නේ. හරි දැන් ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලා පෙන්නුවා එක value එකක කොහොමද පෙන්වන්නේ කියලා. ඊට පස්සේ එකම line එකේ values එකක් හෝ වැඩි ගානක කොහොමද වෙන වෙනම පෙන්වන්නේ කියලා. දැන් අපිට ඕක තවත් විදිහක් තියෙනවා order එකක් විදිහට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ loop එකක් ඇතුලේ දැන්
කොහොමද අපි මේක පෙන්වන්නේ ලූප් එකක් පාවිච්චි කරලා අපිට ඒක කරන්න පුළුවන්කම තියෙනවා හරි ඒක තමයි මේ තියෙන්නේ 0 to 3 කියලා පාවිච්චි කරොත් ඒ කියන්නේ 0th index එකේ ඉඳලා 3rd index එක වෙනකන් ඒ කියන්නේ පළවෙනි element එකේ සිට හතරවෙනි element එක දක්වා තියෙන සියලුම value ටික display කරනවා හරිද අපි බලමු ඒක හරිද කියලා ඒක කොහොමද කරන්නේ ඔන්න for පාවිච්චි කරා අපි මෙතනට පාවිච්චි කරමු x කියලා variable එකක් මොකද ඒක අත්‍යවශ්‍ය වෙනවා මේ වෙලාවේදී integer variable එකක් ගන්නවා x කියලා මොකද මේ for loop එකේ count එක පාවිච්චි කරන්න ඕන නිසා අපි බලමු x බිඳුවේ සිට 0 to 3 do write ln num x හරි ඕනම් මම ඒකට ටෙක්ස්ට් එකක් දාන්නම් of හරි අපි බලමු මේක හරියට එනවද කියලා හරි දැන් ඔයාලට පේනව නේද මෙතන this is the value of දැන් ඔයාලට පේනවා my code එකයි screen එකයි පැහැදිලිව පේනවා ඇති right ඔන්න බලා ගන්න this is the value of element 0 එතකොට මගේ array එකේ element 0 එකේ තියෙන value එක පේනව නේද 45 නේද 45 පේනවා හරි ඊට පස්සේ first element එකේ තියෙන 75 හරි ඊට පස්සේ second element එකේ තියෙන value එක 36 third element එකේ තියෙන value එක 81 හරිනේ ප්‍රශ්නයක් නැහැ third element එකේ තියෙන එකම තමයි මෙතනක් පෙන්වන්නේ right එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි array එකක් අපිට එහෙම ගන්න. ඉතින් මේ loops යොදාගෙන අපිට මෙතනදී ආරම්භක අගය අවසාන අගය අපිට කැමති ආකාරයෙන් වෙනස් කරලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන විදිය බැලුවාම මම මේ දෙකම එකපාර නැවත පෙන්වන්න. හරි 2 to 4 0 to 4 හරි දැන් ඔයාලට පේනවා ඇති මේ හැම එකකම for loop එක තනි line එකක් display වෙන නිසා අර begin end කියන එක අපි යොදා ගන්නේ නැහැ මම මෙතනින් පෙන්නන්නම් all indexes හරි ඔන්න run කරලා බලමු දැන් මම එක right line එකක් ගහන්න මේ විදිහට චුට්ටක් පැහැදිලිව block වෙන්න ඕන නිසා
හරි නේද? දැන් ඔයාලට මම හිතන්නේ හොඳටම පැහැදිලිව පේනවා ඇති මේ කොහොමද වුනේ කියන එක. හරි. දැන් ඇතර මේක තමයි ප්‍රෝග්‍රෑමින් කරනකොට අපි බලන්න ඕන දේ. ඉතින් සාමාන්‍යයෙන් මේ අවුට්පුට් ඩිස්ප්ලේ එක එනකොට ටිකක් නොදන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට අපිට අපේ ප්‍රෝග්‍රෑම් එකේ ස්ටේට්මන්ට්ස් හරියට ලියන්න පුළුවන් නම් මේක ඉතාම වටිනවා. මම හිතන්නේ දැන් හැම දෙයක්ම ඔයාලට පැහැදිලිව දකින්න තියෙනවා. ඉතින් මේක තමයි ළමයි arrays අපිට යොදා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙනවා ඇති ඇයි අපිට for loop එක යොදා ගන්න පුළුවන් කියන එක මෙතනදී. දැන් අපි අනිවාර්යයෙන්ම array එකක් ඩික්ලෙයාර් කරනකොට array එකක් ඩික්ලෙයාර් කරද්දී ළමයි හැමතිස්සෙම අපි ආරම්භකාගියත් අවසානාගියත් අපි දන්නවා නිශ්චිතවම. හරි we exactly know what is the starting and ending place. මේ හේතුව නිසා අපිට අනිවාර්යයෙන්ම for loop එකක් යොදා ගන්න පුළුවන්. while සහ repeat until යොදා ගන්න බැරි කමක් නැහැ. නමුත් අපිට for loop එකක් අනිවාර්යෙන් යොදා ගන්න පුළුවන් මේ arrays operate කරද්දී. හරිද? array එකක් මෙහෙවන්න අපිට for loop එකකින් ලේසි. මොකද ඔබ දන්නවා for loops යොදා ගන්න පුළුවන් වෙන්නේ repeat වෙන වාර ගණන නිශ්චිතව දන්නවා නම් පමණයි. ඒක ඔයගොල්ලන්ට මතක ඇතිනේ. මම කලිනුත් ඔයාලට කියලා දුන්නා. ඉතින් ඒක නිසාම තමයි මෙතනත් ඒ දේ සිද්ධ වෙන්නේ. හරි? ඉතින් ඔන්න ඕක තමයි මේ arrays වල දැන් අපි ඔය basic structure එක තමයි මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ. හරිද? හරි. නැවතත් ඔන්න හොඳට බලා ගන්න. arrays වල basic structure එක තමයි මේ තියෙන්නේ. හරි? දැන් අපි චුට්ටක් උත්සාහ කරමු arrays වල අපි මොකක් හරි විශේෂ යම්කිසි ප්‍රෝග්‍රෑම් එකක්ම අපි ලියලා බලමු කොහොමද array එකක් use කරලා අපිට අපේ මේ කොහොමද මේ අවශ්‍ය කරන දෙයක් අපි කරගන්න උත්සාහ කරන්න කියලා. හරි. මෙන්න තියෙනවා example එකක් ළමයි 35කගේ තොරතුරු සහ සංනිවේද තාක්ෂණ විෂයට ලබාගත් ලකුණු ඇතුළත් කරලා වැඩිම ලකුණයි අඩු ලකුණු වල average එකයි ගන්න කියනවා. maximum එකත් හොයන්නත් ඕනේ. මොකද්ද බලන්න ඕනේ ඊළඟට. average එක ගන්නත් කියලා කියනවා. අපි ඒකට මම අලුත් program එකක් ගන්නවා. file new program project එක යටතේ program වලට ගිහිල්ලා okay තෝරගන්නවා. අපි එක නම් කරමු ICT marks කියලා මේ program එක නම් වෙලා තියෙන නිසා මමත් ඒක ඒ නමම යොදා ගන්නවා. හරිද? array ICT marks කියලා හැමතිස්සෙම මේ program එකක් අපි නම් කරද්දී මේ ලාසර software එකේ වචන කිහිපයක් තියෙනම් ඔබට ඕනනම් මෙහෙම underscore දාලත් අපිට වෙන් කරලා ගන්න පුළුවන්. හරි එහෙම නැත්නම් තනි වචනයක් හැටියටත් ඒක නම් කරන්න පුළුවන්. මොකද මේ ඒ කියන්නේ කොහොම කරත් තනි keyword එකක් විදිහට තියෙන්න ඕනේ. හරි. array ICT marks කියලා මම මේක නම් කරා. හරි. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ මෙන්න මෙතනින් ඉඳලා මේ වා කියන තැන ඉඳලා මම මුලින්ම දැන් variables මම declare කරනවා. වා marks කියලා mark කියලා array එකක් අපි use කරන්න පටන් ගන්නවා මෙතනදී. ඔන්න array එක ගන්නවා. මම මෙතනදී දැන් ළමයි 35ක් ගැනනේ මෙතන කියන්නේ. දැන් අපිට මේ කාල වේලාවත් එක්ක ළමයි 35කක detail enter කරනවට වඩා මම ළමයි 10ක් කියලා එක මම ගන්නම්. පුංචි array එකක් මේ වෙලාවේ ගන්නවා. හරි. ළමයි 10ක් කියන එක. හරිද? එතකොට 0 දැන් මට ළමයි 10 දෙනෙක්ගේ ලකුණු මම ගන්න මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා 0 වලින් මම පටන් ගත්තා නම් මම අන්තිමට ඉවර කරන්න ඕන වැලියු එක කීයද? ඒක අනිවාර්යයෙන්ම 9 වෙන්න ඕනේ. මට ළමයි 10 දෙනෙක්ගේ ලකුණු මම මේකට ගන්න හදන්නේ. මම 9ක් කියලා දෙන්න ඕනේ. එතකොට elements 10ක array එකක් හැදෙනවා. හරි? එතකොට integer හරි ඔන්න array එක හරි හරි මම ඔන්න ඒකත් කමෙන්ට් එකක් ගහුවා declaration of array marks array කියලා මම ඒක නම් කරනවා හරි ඔන්න marks කියන array එකේ මම declare කරා හරිද ඒ අතර මම අනිකුත් අදාළ කරන variables උත් මම download මේ මම declare කරනවා I කියලා එකක් අපිට ඕන වෙනවා මේ for loop එක සඳහා හරිද ඊට අමතරව total කියලා එකක් මම ගන්නවා
ටෝටල් එක හොයන්න ඕන නිසා එවරේජ් එක හොයද්දී ළඟට මැක්ස් කියලා එකක් ගන්නවා උපරිම ලකුණ ගැනීම සඳහා මේ ඔක්කොම දරුවනේ මොන ටයිප් එකකටද ගන්නෙ මං ඉන්ටිජර් ටයිප් එකට ගන්නවා හරි හරි ඊට පස්සේ මම ගන්නවා ඇවරේජ් කියලා එකක් හරිද ඒක රියල් කියන ටයිප් එකට අයිති වෙන නිසා මම එකක් ගන්නවා මම for loop එක use කරලා I 0 to 9 do අපෝ මම begin එකක් පටන් ගන්නවා හරි ඒකට හේතුව මේ for කියන loop එක ඇතුලේ තමයි මම මේ block එක දැන් ලියන්න හදන්නේ මම හැමතිස්සෙම මතක් කරනවා ඔයගොල්ලන්ට මේ programming කරනකොට Pascal කරද්දී විශේෂම කෝඩින් කරනකොට HTML හරි ඕනම දෙයක් කරද්දී වුණත් මේ හැමතිස්සෙම වගේ මේ indentation එක එහෙම නැත්නම් මේ එකක් ඇතුලේ එකක් හැමතිස්සෙම මෙතන යොදා ගන්න කියන එක මම ඔයගොල්ලෝගෙන් ඉල්ලීමක් කරනවා මොකද ඒක මේ බලන කෙනෙකුට බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. දැන් ඔයාලට උනත් මේ මෙහෙම ටයිප් කරාම ඒක පැහැදිලිව තේරුම් ගන්න ලේසි. හරි. දැන් ටෙක්ස්ට් බුක් එකේ තියෙන්නේ ඒ විදිහටම තමයි. right ඊට පස්සේ write ln enter marks හරිද enter mark කියලා මම පොඩි වෙනසක් කරනවා මම මේ විදිහට අර විදිහට concatenation operator එකක් ගැහුවා enter mark I කියලා මම දෙනවා හරිද I + 1 කියලා මම දෙන්නේ ඒක තේරුම මොකද්ද ළමයි මම මෙතන කරන්නේ දැන් අපි මුලින්ම අංක 10ක් ගන්න එපයි දැන් පොතේ තියෙන 35ක් ගැන මම ළමයි 10 දෙනෙකුගේ මාක්ස් ගන්න විදිහට හදන්නේ එතකොට දැන් ඔයාලට පේනවද පළවෙනි ලකුණ එන්ටර් කරන්න දෙවෙනි ලකුණ එන්ටර් කරන්න කියන එක තමයි මම මේ ස්ටේට්මන්ට් එකක් විදිහට print කරන්න හදන්නේ. එතකොට ඔයාලට ඒක run කරනකොට පැහැදිලිව තේරෙනවා. දැන් මෙතනදී මොකද්ද මේ සිද්ධ වෙන්නේ? write ln enter mark. I කියන්නේ මොකද්ද? ඔව් මේ for loop එකේ count එක. හරි? බිංදු එකම නැත්නම් මේ array එකේ index number එක තමයි අපි එතනින් operate කරන්න පටන් ගන්න. ඒ කියන්නේ බිංදුවෙනි index එකට මේ අපි ගන්නාගේ ආදේශ වෙනවා මෙතනදී. දැන් මෙතන I +1 එකක් දැම්මේ. ඔයාලට මම දැන් මතකයි නේද මම ඉස්සෙල්ලා කිව්ව දේ. මොකද පළවෙනි element එක නම් වෙන්නේ 0th index එක හැටියට. හරි? පළවෙනි element එක නම් වෙන්නේ 0th index එක හැටියට. මේ තියෙන්නේ. එතකොට හැමතිස්සෙම දැන් අපිට display කරනකොට enter mark 0 කියලා දුන්නාම user කෙනෙකුට එකපාරට ටිකක් ඒක ගැටලුවක් වෙන නිසා මම 1 කියන ආගේ ආදේශ කරනවා. හැබැයි ඇත්තටම මේ ආගේ ආදේශ වෙන්නේ ළමයි 0th index එකට. ඒ කියන්නේ first element එකට. හරි? ඒක ප්‍රශ්නයක් නෑ. හරි? හරි. read කියන්නේ අපි user කෙනෙක් විසින් ලබා දෙන්නා වූ දෙයක් ලබා ගන්න ආපසර මේ Pascal program එකට ගන්න එක ගන්න function එක එතකොට mark 1 mark I මෙතනදී මොකද වෙන්නේ marks array element එකට අපි දා ගන්නවා මෙතන මම මෙහෙම කරේ දැන් මේ read කියන function එකෙන් යෙදෙන්නේ mark 1 කියන එක ගත්තාම ඒ කියන්නේ මේ I කියන එක දැන් 0 තියෙන අවස්ථාවේදී පළවෙනි element එකට අපේ value එක ආදේශ කර ගන්නවා එතකොට ඒක උනාට පස්සේ මේ for loop එකේ count එක එකකින් වැඩි වෙනවා. එතකොට දෙවෙනි එකට ඒ කියන්නේ එක කියන අවස්ථාව වෙනකොට ආපහු අපි ලකුණක් එන්ටර් කරා නම් එතකොට යන්නේ දෙවෙනි element එකට. අන්න ඒ විදිහට තමයි මේ procedure එක යන්නේ. හරි. මේ තාම දැන් මේ for loop එක ඇතුලේ ඔය අතර වාරෙදි අපි කරන්න ඕන තව දෙයක් තමයි හැමතිස්සෙම total is equal to total plus marks කියන එක. මොකද අපිට average එක ගන්න ඕන ළමයි මේ ප්‍රශ්නේ හැටියට අපිට average එකක් ගන්න ඕන වෙලා තියෙන නිසා අද මෙතන යොදාගන්නේ add each mark of each element to total. හැම element එකකම තියෙන හැම value එකක්ම හැම ලකුණක්ම මොකද වෙන්නේ? total කියන එකට එක්කව කර ගන්නවා. හරි? එතකොට ඒ for loop එකේ කාර්යය එතනින් ඉවරයි. හරිද? දැන් ඊට පස්සේ අපිට ඊළඟට ඕන වෙනවා average කියන එක. ඉතින් average කියන එක මොකද කරන්න පුළුවන්? total කියන එකට දැන් මෙතන total එකේ දැනට තියෙන අගය එක්ක වුණාට පස්සේ අපිට ඒකම යොදාගෙන බෙදන්න පුළුවන්.
ළමයි මෙහෙම දෙයක්ත් තියෙනවා. මෙතන තියෙනවා පොතේ නම් තියෙනවා 35 කියලා. මොකද දැන් මෙතන 35ක් නේ. ළමයි 35ක් කියලානේ. හරි. නමුත් ඉතින් මම තේරුම් ගන්න පුළුවන් විදිහට මම 10 කියලාම ලියන්නම්. හරි. මොකද පන්තියේ ළමයි සංඛ්‍යාව 10 දෙනෙක් ඉන්න නිසා. හරිද? එතකොට තේරෙනවානේ ටෝටල් එක 10න් බෙදුවාම ඇවරේජ් එක එනවා. ඊට පස්සේ මැක්ස් එක අපි ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් උපරිම ලකුණ ගන්න කියලා කියනවා නේද අපිට. එහෙනම් මැක්ස් එක ගන්නවා නම් කොහොමද එන්නේ එතන? මැක්ස් එක ගන්නවා නම් ඔන්න පුංචි වැඩක් කරන්න තියෙනවා මෙතන. ඒ වෙන්නේ marks 0 කියලා පොඩි වැඩක් කරන්න වෙනවා මුලින්ම. හරිද? හරි marks 0 කියලා මම මෙතන පටන් ගන්නවා. ඊළඟට මොකද කරන්න තියෙන්නේ? හරි ඊට පස්සේ නැවත වතාවක් අපිට සිද්ධ වෙනවා for loop එකක් run කරලා බලන්න. හරි ආපහු මම i කියන එක ගත්තා. 9 do මොකක්ද මෙතනදි කරන්නේ? මේ for loop එක ඇතුලේ ළමයි අපිට පුළුවන් if එකක් දාන්න. මම මේක පොඩ්ඩක් මෙහෙම දාන්න. දැන් පොතේ නම් මේ තනි ලයින් එකක් විදිහට එහෙමම දාලා තියෙනවා. නමුත් මම ඒක එහෙම කරන්නේ නැහැ. ඔයාලට ටිකක් පැහැදිලිව තේරුම් ගන්න ඕන නිසා මම ඒක ඒ විදිහටම කරනවා. if marks max ඒ කියන්නේ marks is greater than max නම් then max කියන එක සමාන වෙනවා marks ඒක වෙන්නේ මෙහෙමයි. මේකෙන් තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. හරිද? දැන් අපි හොයන්න ඕනේ find the max value කියන එකනේ. අපිට අවශ්‍යයි මේ අපි එන්ටර් කරපු ලකුණු වලින් උපරිම ලකුණ ගන්න කොහොමද කියන එක. එහෙම වෙද්දී maximum value එක වෙනකොට මොකද ඊට පස්සේ මෙතනදී සිද්ධ වෙන්නේ? හරිද? ආපහු අපි for loop එකක් run කරනවා. ආපහු for loop එකක් run කරනකොට නැවත අපේ array එකේ හරිද? මේ elements 10 පුරාම මේ loop එක run කරනවා. එකින් එක check කරලා බලනවා. හරිද? මුලින්ම දැන් සාමාන්‍ය මෙතනදී වෙන්නේ ළමයි array එකේ අපි හිතමුකෝ දැන් 10ක් තියෙන array එකක් නේ දැන් මම මෙතන ගත්තේ. හරි. දැන් හිතන්නකෝ මේ line එකේ මුලින්ම කරන්නේ maximum value එක කරන් හොයන්න කලින් හරිද? maximum value එක හොයන්න කලින් ඉස්සෙල්ලාම කරන්න මෙතන පළවෙනිම element එක. ඒ කියන්නේ 0th index එකේ තියෙන value එක max වලට මුලින් ආදේශ කරගන්නවා. මුලදී හිතනවා මේ තියෙන කෙනා තමයි මේ පළවෙනි element එකේ තියෙන අගය තමයි වැඩිම අගය හැටියට අපි හිතන්නේ. අපි ඉස්සෙල්ලා ඒක ආදේශ කරගන්නවා. හරි? assign the first element value to max. හරිද? ඊට පස්සේ මෙතනදී වෙන්නේ දැන් ඔහොම බලද්දී check කරනවා එකින් එක. දැන් max වල value එක තියෙනවානේ. හරි. ඒ කියන්නේ පළවෙනි element එකේ value එක max කියන variable එකට ආදේශ කරගත්තා. ඊට පස්සේ ඒක compare කර බලනවා එකින් එක. ඊට පස්සේ යනවා දෙවෙනි එකට යනවා තුන්වෙනි එකට යනවා. max එකේ දැනට තියෙන value එක අර 0 පළවෙනිම මේකේ තියෙන value එකට වඩා මේ තියෙන cells element වල value එක වැඩිද කියන එක. බැරි වෙලාවත් එකක හරි වැඩි එකක් ආවොත් එයාව replace කර ගන්නවා max කියන එකට අරයව අතහැරලා. හරිද? එතකොට check වෙන්නේ මෙහෙමයි. බැරි වෙලාවත් එක cell එක element එක තියෙන value එක දැනට තියෙන අගයට වඩා වැඩි එකක් ආවා නම් එයාව replace කර ගන්නවා එතනට. හරි? ඉතින් ඒක වුණාට පස්සේ අන්තිමට මොකද වෙන්නේ? දැන් ඉතින් අපේ ප්‍රශ්නේ ඔක්කොම විසඳගෙන අවසాన. දැන් ඉතින් තියෙන print කරන්න. මොකද වෙන්නේ? දැන් ඉතින් අපි print කරමු. right ln අපෙන් අහනවා maximum value එක කීයද කියලා.
max කියලා දෙනවා. maximum mark කියලා මම දෙන්න. හරි. ඊට පස්සේ මම දෙනවා average is කියලා. මම average එක print කරන්න. හැබැයි ළමයි average එක දශම සංඛ්‍යාවක් ගොඩාක් දිගට print වෙලා යන විද්‍යාත්මක අංකනේ මේ real type එකක් variable එකක් අපි යොදාගත්ත හින්දා ඒ නිසා මේ Pascal වල අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මම දශම ස්ථාන දෙකකට print වෙන විදිහට මේ average එක හදනවා. average කියලා variable එක ලිව්වට පස්සේ ළමයි column එක එහෙම නැත්නම් 32 type කරන්න. 32 type කළා. ඊට පස්සේ බිංදුව type කළා. මෙන්න මෙතන ආපහු නැවත 32ක් type කරන්න. ඊට පස්සේ ඔයාට අවශ්‍ය කරන දශම ස්ථාන ගණන් type කරන්න. දැන් මට ඕනේ දශම ස්ථාන දෙකක් නිසා මම 2 කියලා type කරා. හරි. decimal points. හරි. ඊට පස්සේ අපි read.ln function එක ගහනවා. නැත්තම් මොකද වෙන්නේ? read.ln එකක් නොගහුවොත් අපි අර program එක run කරාට මේ values ටික අපි enter කරනවා. ඊට පස්සේ ඒ program එක එතනින් පහළට run වෙනවා. හැබැයි මේ answer එක පෙන්නනවත් එක්කම screen එක අතුරුදහන් වෙලා යනවා. ඒක නවත්තන්න ඕන මේ read.ln එකකින් කරන්නේ user කෙනෙක් මොකක් හරි key එකක් ඔබනකම් මේ අන්තිම statement එක මෙතන තියාගෙන ඉන්නවා. මෙතන පොඩි mistake එකක් වෙලා තිනවා. marks කියන එක. හරි. හොඳයි. දැන් ඔන්න program එක run වෙනවා. හරිද? අපි බලමු එහෙමනම් marks කීපයක් add කරලා marks 10ක් දානවා, right? 54 65 91 66 84 23 ආදී වශයෙන් මම මාක්ස් ටිකක් දානවා. හරිද? දැන් පේනව නේද enter mark 10 කියලා ආවේ ඇයි? හැමතිස්සෙම බලන්න මේ මෙතන mark 10 කියන්නේ මොකද? දැන් මේ i වලගේ දැන් මේ loop එක මෙතන run වෙන්නේ. හරි? මේ i වලගය හැමතිස්සෙම එකට එකක් එකතු කරලා තමයි මේ display කරලා පෙන්නන්නේ. එතකොට user කෙනෙකුට පැහැදිලිව තේරෙනවා දැන් මේ 10 වෙනි mark එක මම enter කරන්න කියන එක. හරි? array එකේදී 19 මේ 10 මේ 9th index එකට තමයි මේ දාන value එක enter වෙන්නේ. හරි? 77. ඊට පස්සේ පෙන්නනවා maximum mark is 92. හරිනේ මම දාපු වැඩිම ඉලක්කම 92. හරිද? average එක 68.5 බිංදුව කියලා හරියටම මෙතනදී දශම ස්ථාන දෙකකට උත්තරේ පෙන්නනවා. මෙන්න මේ කොටස නිසා. හරිනේ? right. ඔන්න අපි array එකක් යොදාගෙන අපි දැන් අද දවසේදී ඒ ටික අපි ඉගෙන ගත්තා. හරි? ඉතින් මේ පොතේම තියෙන example එක අරගෙන තමයි මම ඔයගොල්ලන්ට පැහැදිලි කරේ. හැමතිස්සෙම මේ විදිහට comment එකක් දාන්න. comments දාලා ලිව්වාම මම හිතන්නේ හුඟක් වෙලාවට ඔයාලට තේරෙනවා. අනිත් එක තමයි indentation එක හරියට තියාගන්න. මේ begin එක ඇතුලේ ලස්සනට පොඩි tab එකක් තියලා මෙතන ඉඳලා type කරන්න. මේ එක ගොඩේ කෙලින් ගහන්න එපා. දැන් මෙතනත් මම if එකක් තිබුණාට දැන් මෙහෙම කෙලින් තිබුණාම එක line එකකට තිබුණාම වඩා මෙතන තිබුණා මේ if condition එක ඇතුලේ then එකට පස්සේ මම මේ මොකද්ද වෙන්නේ කියලා මම පැහැදිලි කරා. එතකොට ඔයාලටත් ඒක තේරෙනවා මොකද්ද මේ කියලා. හරි? ඉතින් ඕක තමයි ළමයි array ගැන අපිට කියන්න තියෙන්නේ. දැන් අපි ඊළඟ කොටසට අද යමු මේ උපක්‍රම ලේඛ භාවිතය කියන එක. එහෙම නැත්නම් sub programs කියන්නේ මොකද්ද කියන එක. හරිද? දැන් මේ ඉස්සෙල්ලා දැන් මේ තියෙන program එකම මම ඔයාලට පැහැදිලි කරොත් මෙහෙම ඔයාලා දැක්කා නේද ඉස්සෙල්ලා මේ එකම program එකේ අපි මේ වැඩ ගොඩක් කරා. හරි? දැන් මේ program එක දිහා බැලුවම ඔයාලට පේනවා නේද? declaration එක කරනවා ඒක හරි. ඉස්සෙල්ලා මේ marks enter කරන එක. හරිද? මේ begin එක සහ මේ end එක. begin එකයි end එකයි. එතකොට මේක තමයි දරුවනේ ප්‍රධාන program එක. මේ ධාවනය වෙන්නේ සම්පූර්ණ program එකේ run වෙන කොටස තමයි මෙතන තියෙන්නේ. මේ ප්‍රධාන program එක. මේ program එක ඇතුලේ ළමයි චුට්ටක් බලන්න මේ කලින් මම කියලා දීපු උදාහරණෙම වැඩ කීයක් වෙනවද කියලා.
ඉස්සෙල්ලා මෙතනදී අපි මුලින්ම අගයන් ටික එක්කහු කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි විසින් අගයක් ආදේශ කරගන්න වැඩේ මුලින්ම මෙතන නෝ. මෙතන එක for loop එකක් දුවනවා ඒකටම. ඊට පස්සේ ඒ අතරේදී ඒක ගත්තට පස්සේ average එකත් ඒ අතරේ count කරගන්න total එකක් count කරගත්තා. ඊට පස්සේ maximum value එක මෙතනින් එහාට run වෙන එක තව වැඩක්. හරි ප්‍රධාන වශයෙන්ම මෙතන කොටස් දෙකක් තියෙනවා. the marks from the user. හරි ඊට පස්සේ find the maximum value. ඊට පස්සේ මෙතන අන්තිමටම තියෙනවා ළමයි මොකද වෙන්නේ? print the values. එතකොට ඔයාලට පේනවා නේද basically මෙතන ප්‍රධාන වශයෙන් කොටස් තුනක් මෙතන දාන වෙනවා කියලා කියන්නේ average එක හොයන එකත් මෙතනටම අදාළ වෙනව නැත්තේ නෑ. හරි. ඒකත් අපි මේ ගොඩට දැම්මොත් මෙතනදී මේක එක කොටසක්. මේක තව කොටසක්. මේ ටික තව කොටසක්. එතකොට මේ ප්‍රධාන වශයෙන්ම මේ main program එකම හරි ප්‍රධාන program එක කොටස් තුනකින් සමන්විතයි. කොටස් තුනක් යනවා වෙනම. දැන් ඔය විදිහට ඔයාලට දැන් මේ වගේම බොහොම සාමාන්‍ය programs ලොකු වැඩසටහනක් ධාවනය කරන්න වුණොත් හදන්න වුණොත් එහෙම මේ ප්‍රධාන program එකට ඔය ඔක්කොම ටික දැම්මොත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නේද? ප්‍රධාන program එකේ අපිට ඒක ධාවනය කරගන්න ඕන විදිහට අපිට මේ හොයාගන්න ගියාම අමාරුයි. හරි? මෙහෙම comments දැම්මොත් ඒක ලේසි. හරි? නමුත් ඊට වඩා එකම program එක පුංචි පුංචි කොටස් වලට කඩලා ඒක නැවත ප්‍රධාන program එකට ඒකේ output එක ගන්න විදිහට අපිට හදා ගන්න පුළුවන්. අන්න ඒක තමයි අපි කියන්නේ sub programs කියලා. එහෙම නැත්නම් උපක්‍රම ලේඛ. හරිද? දැන් ඔයාලට මේ තියෙන උදාහරණය පැහැදිලි තේරෙනවා ඇති. හරි? sub problem එක. දැන් මේ program මේකේ බැලුවොත් මේකේ sub program එක මොකද්ද? sub programs අපි මොනවද මේකේ හඳුනාගන්නේ? පළවෙනි sub program එක තමයි marks enter කරගන්න එක. හරිද? ඒක එක ප්‍රශ්නයක් අපිට තියෙන. හරිද? එතකොට දෙවෙනි එක තමයි maximum value එක හොයාගන්න. ඒක දෙවෙනි sub problem එක. උප ගැටලුව. හරිද? තුන්වෙනි උප ගැටලුව තමයි ඒ values ටික print කරන්න ඕනේ. හරිනේ? time. දැන් ඔයකම අපි කොටස් වලට කඩාගත්තයින් පස්සේ අපිට මෙහෙම ක්‍රමයක් තියෙනවා Pascal වල. ඒක Pascal වල නේ ඕනම පරිගණක භාෂාවක ඒක තියෙනවා ගොඩක් දුරට දැන්. අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මෙහෙම ආකෘති දෙකක් යොදා ගන්න. හරිද? උපක්‍රම ලේඛ වර්ග දෙකක් තියෙනවා, sub programs වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි functions, අනිත් එක තමයි procedure. හරි? functions and procedures අපිට යොදා ගන්න පුළුවන්. හරි? මේ function එකකයි procedure එකකත් අපි වෙනස තේරුම් ගන්න ඕනේ. මේක හොඳට මතක තියාගන්න ඔයාලගේ මේ තියෙන එකේ හරිද? function එකකින් කරන්නේ return එකක් ආපහු දෙනවා. ඒ කියන්නේ යම්කිසි value එකක් අපි ඇතුළට pass කරගන්නවා, නැවත return කරනවා. procedure එකකදී return කරන්නේ නැහැ. value එක එතනම print කරගන්න එක විතරයි වෙන්නේ. දැන් ඕක අපි ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ නේ. අපි චුට්ටක් බලමු මේක මෙහෙම කරලා. හරි? දැන් ඇත්තටම මේකේ වෙන්නේ මෙහෙමයි. හරිද? දැන් මේ තියෙන flow එක දිහා බැලුවොත් සාමාන්‍යයෙන් හරිද මේ තියෙන්නේ මේ පහලින් තැඹිලි පාටින් තියෙන්නේ main program එක. මේක තමයි main program එක. එතකොට මෙතනදී මේක ආවට පස්සේ යම්කිසි මේ procedures අපි මෙතනින් නම් කරගෙන තියෙනවා sub 1 sub 2 කියලා. එතකොට ඔයාලට මෙතනින් පේනවා ඇති මේ වා කියලා මෙතනත් variable එකක් නිර්මාණය කරලා තියෙනවා. මේ procedure වලදී වෙන්නේ ළමයි මේ ප්‍රධාන program එකෙන් යම්කිසි value එකක් අපි ඇතුළට pass කරාම ඒ කොටස කරලා දීලා ඉවර වෙලා ආපස්සට ප්‍රධාන program එක return කරනවා. දැන් අපි ඒක මම මෙතනින්ම පැහැදිලි කරලා දෙන්නම්. හරි? මම ගන්නම්කෝ අලුත් program එකක්. new program ගියා. okay. හරි? දැන් එහෙම කරාට පස්සේ අපි බලමු මේක මම යොදා ගන්න විදිය මම program procedure circle function circle කියලා මේ දෙක නම් කරා. දැන් මේ මෙතනදී මොකද්ද මේ කරන්නේ? වෘත්තයක වර්ගඵලයයි ඒ පරිධියයි area and circumference එක හොයනවා. දැන් මේක අපි මීට කලින් කරලා තියෙනවා. හරි? ඒක ඔයාලා කරේ ප්‍රධාන program එකේ. සාමාන්‍ය විදිහට variable declare කරපු විදිය තමයි ඕගොල්ලෝ ඒ කරේ. මේක කලින් කරා. දැන් මේක අපි අර විදිහට ප්‍රධාන program එකටම සීලු බර දෙන්නේ නැතුව පුංචි කොටස් වලට කඩලා අපි මේක කොහොමද කරන්න කියලා බලමු. right.
මම මේක මුලින්ම සේව් කරගන්නවා ෆයිල් save as ගිහිල්ලා හරිද proceed_circle කියලා මම මෙහෙම සේව් කරගත්තා හරි දැන් මං ඉස්සල්ලාම දැන් මට තියෙන්නේ variable ටික declare කරගන්නනේ ඔව් අපිට දැන් variable එකක් නෙමෙයි ඉස්සල්ලාම දැන් ඔයගොල්ලෝ දන්නවා මේ මං මුලදී මේ පාඩම් වලදී කියලා දුන්නා constants and variables කියන්නේ මොකක්ද කියලා variable එකේ අගය නිතර වෙනස් වෙනවා constant එකක් මුල් program එක පුරාම අගය වෙනස් වෙන්නේ නැහැ නියතයි හරි එතකොට 5 කියන අගය දරුවනේ නියතයි 5 කියන variable එක මම sorry constant එක හැදුවා අගය ආදේශ කරා 7 22 බෙදීම 7 කියලා දැන් ඊට පස්සේ මොකද වෙන්නේ ඔන්න මම variables උ declare කරගන්නවා radius එක අපිට මේ වර්ගඵලයයි පරිධියයි හොයන්න මොකක්ද ඕන වෙන්නේ radius එක අත්‍යවශ්‍යයි radius කියන නමින් මම මේ variable එක නම් කරා ඒක real කියන type එකට මම ගත්තා හරි හරි මම ආපහු මෙතනින් comment එක දානවා declaration of the constant value declaration of the variable right දැන් ඊට පස්සේ මෙතන දැන් ළමයි මේ begin and end කියන එක මේක තමයි ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ මේක ඇතුලේ ලියන ඕනම දෙයක් අපි වෙනදට කරේ එහෙමනේ දැන් මෙතන බලන්න මම මේ වෙලාවේදී ඒක කරන්නේ නැහැ මම මේ begin කියන එක නැතුව begin කියන එක උඩින් begin කියන එක end එක අවශ්‍ය මේක තමයි ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එක ඒක ඔහේ තියෙද්දි මම ඊට උඩින් procedure එක declare කරනවා හරි මෙන්න මේමයි procedures declare කරන්නේ begin and end එකට උඩින් හරි ඒ කියන්නේ මොකද්ද ප්‍රධාන වැඩසටහනේ නෙමෙයි ඒක ඒව දාවනේ වෙන්නේ procedure කියලා මෙහෙම keyword එකක් තියෙනවා ඒකට අපි නමක් දෙනවා මේ විදිහට get data කියලා ඊට පස්සේ ඒකේ ඇතුළට ළමයි මේ මෙන්න මෙහෙම දෙයක් දෙන්න ඕනේ මොකද මේ value එකක් අපි ඇතුලෙන් pass කරනවා හරිද radius real හරි මම මේක ඉස්සෙල්ලා ලියලා ඉවරලා මම ඔයාලට පෙන්නන්න මොකක්ද කියලා ඒක පැහැදිලි කරන්න දැන් procedure එක ඇතුලේ තමයි මේ begin එකයි මේකයි එන්නේ හරිද අර අපි loops මේ declare කරගත්තා වගේ තමයි හරිද දැන් මෙතන වෙන්නේ මොකද්ද මේ procedure එක මම use කරන්නේ මොකක් සම්බන්ධයෙන්ද get data මම ඒක මෙතනින් පැහැදිලි කරන්නම් user හරි මේ procedure එක භාවිතා වෙන්නේ user ගෙන් array අගය radius එකේ value එක ගන්න එක හරිද දැන් ඒක මම මේ වෙලාවේදී මෙහෙම පෙන්නන්න දැන් මේ තියෙන ළමයි main program එකනේ හරි this is the main program එක තමයි main program එක main program එකේදී දැන් මේ procedure එක කොහොමද call වෙන්නේ හරි procedure call වෙන්නේ කොහොමද අපිට පුළුවන් මෙන්න මේක අපි නම් කළේ get data කියන එක හරි ඔන්න get data කියන එක මෙතනදී මම call කරනවා හරිද දැන් බලන්න මම මේ දැන් සාමාන්‍යයෙන් දැන් මට ඕන තිබුණා මේ procedure එක ඔක්කොම දාලා ගලා මේ main program එක ඇතුලේ මේ ඔක්කොම ටික දාන්න. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැහැ මේක මොකද්ද කියන එක. දැන් මම මෙතනදී පැහැදිලි කරලා පෙන්නන්න මේ වෙන්නේ මොකද්ද කියලා. දැන් මේ radius කියලා මෙතන තියෙන value එක ළමයි මෙන්න මේ
variable එක තමයි මෙතන තියෙන්නේ. හරිද? ඒක හොඳට තේරුම් ගන්න. මෙතන radius කියලා අපි මුලින්ම declare කරපු variable එක තමයි මේ මෙතන තියෙන්නේ. දැන් මෙතනට ආවම මොකද්ද වෙන්නේ? හිතන්නකෝ program එක දැන් ධාවනය වෙනවා කියලා program එක run වෙනවා, execute වෙනවා. හරි? මෙතනට ආවට පස්සේ ළමයි ඇත්තටම දැන් මුලින්ම මේ variable ටික initialize වුණා මේ ටික හරි. ඊට පස්සේ ළමයි මේකත් කියවනවා. හැබැයි මේක නෙමෙයි run වෙන්නේ. ඉස්සෙල්ලාම මෙතන තමයි run වෙන්න පටන් ගන්න. මේ main program එකම තමයි run වෙන්නේ. main program එක කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ begin එකයි end එකයි. මේ end එකට පස්සේ full stop එකක් තියෙනවා. හරිද? end එකට පස්සේ full stop එක තියෙනවා. මෙතනින් තමයි main program එක කියලා අපි අඳුනගන්නේ. එතකොට ළමයි මේක ධාවනය වෙනකොට අපි තේරුම් ගන්නවා ඉස්සෙල්ලාම get data radius මෙතනදී මොකද්ද වෙන්නේ? මෙන්න get data කියන මේ procedure එක ධාවනය කරන්න කියලා අපි අන දෙන්නේ මෙන්න මෙතනදී. එතකොට තමයි ළමයි මේක ධාවනය වෙන්නේ. මේ කොටසල යන්නේ ඇතුළට. මෙතනදී මොකද්ද වෙන්නේ? get data radius කියලා ගත්තායින් පස්සේ මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? procedure එකකදී මම ඔයාලට කලින් පැහැදිලි කරද්දී කිව්වා අගයක් අපි ඇතුළට pass කරනවා විතරයි. හැබැයි අගය රිටර්න් කරන්නේ නැහැ කියන එක. හරිද? මෙතනදි සිද්ධ වෙන්නේ මේ රේඩියස් කියන එකේදී සිද්ධ වෙන්නේ ළමයි. හරිද? මේ තියෙන වැලියු එකම මෙතනට පාස් වෙනවා. මෙතනට ආදේශ වෙනවා. හරි? එතකොට මේ පාස් වෙන වේරියබල් එකේ જાතියෙම වේරියබල් එකක් මෙතනට යොදාගත යුතුයි. හරිද? ඒත් ඒකමයි මෙතන යොදාගන්නේ. radius කියන නමම තමයි මෙතනටත් මම යොදාගෙන තියෙන්නේ. හරි? මෙතන තියෙන type එකේම මේ real කියන type එකේ radius කියන එකම මෙතනටත් යොදා ගන්නවා. හරිද? මෙතනටත් යොදා ගන්නවා. හරි? procedure එක හදනකොටත් අපි මෙතනදී නිර්මාණය කරගනිද්දිත් වා කියලා මේකේ ඇතුලේ දැන් මේ ඉන්නේ procedure එක ඇතුලේ නිසා ළමයි මේ දෙන නමම අපි මෙතනටත් යොදා ගන්නවා මේ ආකාරයෙන්ම. ඒත් real typeම තමයි. ඊට පස්සේ ඇතුළට ධාවනය වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක. හරි? ඊට පස්සේ තමයි enter radius කියලා මෙතන යන්නේ. හරිද? අපි ඊළඟ කොටසටත් යන්කෝ. දැන් run කරලා බැලුවොත් මේක මෙහෙම. හරිද? දැන් ඔයාලට මෙතන පේනවාද enter radius කියලා එකක් print වෙලා තියෙනවා. දැන් මේක වුණේ කොහොමද? දැන් ප්‍රෝග්‍රෑම් එක මෙහෙම run වුණා. හරි වා මේ ටික ආවට පස්සේ මෙන්න මෙතනදී තමයි ළමයි දැන් ඕන begin මේ ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එක run වෙනවා. get data කියන procedure එක ධාවනය වෙනවා මෙතනදී. get data කියන එක ගියාන් පස්සේ ළමයි මේ radius කියන එක මේ જાතියෙම real type එකේ variable එකක් මෙතනින් pass වෙනවා. හරිද? මේකේ ඇතුළට ධාවනය වෙනවා දැන් මේ වෙලාවේ. මෙතනින් මේකේ ඇතුළට ගියා. ඒකම තමයි මේ මෙතන තියෙන්නේ. ඔයාලට පේනවද? මේ තියෙන්නේ මුලින්ම මේ කොටස ධාවනය වුණා. මෙතනදී sub 1 කියන එක දැන් අපේ නම් තියෙන get data කියලා. මෙන්න මෙතනදී මේක ඇතුළට යනවා. මේක ධාවනය වෙන්නේ ඊට පස්සේ. ආන්නේ වගේ තමයි අපේ උනේත් මෙතනදී get data කියන එක ධාවනය වෙනවා. ඊට පස්සේ මේක ඇතුළට යනවා. ඊට පස්සේ තමයි මේ ටික ධාවනය වෙන්නේ. දැන් ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ enter radius කියන එක මෙතන print උනේ. හරිද? හරිද? ඊට පස්සේ user කෙනෙක් දැන් user මෙතන යම්කිසි value එකක් ආදේශ කරාම හරි enter කරලා යා මේ radius කියන අගේ අපි මොනවා හරි දැන් type කරනවානේ මෙතන 63 කියලා type කරායින් පස්සේ මේ radius කියන variable එකටම එයා ආදේශ කරගන්නවා මෙතනින්ම. හරි? දැන් අපි තාම program එක මම ඉවර කරේ නැහැ. ඒ නිසා අපි මේ විදිහටම යන්න. හරි? ඒ 63 කියලා type කරාට පස්සේ ළමයි මේ radius කියන variable එක ඇතුළට මෙතනට යනවා. හරි මෙතනදීත් මේ get මේ procedure එකේ මෙතන pass කරන value එක මොන වගේද වෙන්න ඕනේ මොකක් සඳහාද මේක pass වෙන්නේ කියන එක තමයි මේ radius එක මෙතනට දාන්නේ. ඒකම නැවත මෙතනදී ඒ variable type එකම අපි මෙතනින්ම හදලා ගන්නවා. ඒක ඇතුළට අපි දෙන value එක pass කරගන්නවා යාම. හරි? යන්කෝ දැන් ඉස්සරහට process area කියලා තව procedure එකක් තියෙනවා. දැන් මෙතනදී මම කරන්නේ area එක calculate කරන්න අවශ්‍ය නිසා ඒකට වෙනම procedure එකක් මම ලියනවා. එතකොට වා
රේඩියස් ඒත් රියල්මයි. හරි, රේඩියස් එකගේමනේ පාස් කරන්නේ මෙතනදී. මෙතනින් ගත්ත රේඩියස් එකගේ මෙතනට ගෙනාවා. ආපහු ඒකම නැවත මේක ඇතුළට නැවත පාස් කරනවා. හරිද? එතකොට එතනම වර්ගඵලය ගණනය කරලා ඒරියා එක කැල්කියුලේට් කරලා ඉවර වෙලා ඒකේ ඇතුළෙම අපි print එකට දානවා. හරිනේ? මම මේක ඇතුළෙම මේ procedure එක ඇතුළෙම area කියලා variable එක declare කරනවා. හරිනේ? මම මෙතනදී වෙන්නේ ඔන්න බලන්න. call the process area කියන procedure එක මම call කරනවා. හරි. දැන් බලන්න ඉස්සෙල්ලා දැන් මොකද උනේ get data කියන එක call වුණා. radius කියන එක pass කරනවත් එක්කම දැන් මෙතනදී අපි value එක ගත්තා. ඒ ගත්ත value එක radius කියන මේ variable එකට ආදේශ වුණා. ඊට පස්සේ ආපහු ප්‍රධාන program එකට ආවා. හරිද? මෙතනදී මේ value එකක් නැවත return වෙන්නේ නැහැ. මේ මෙතනදීම මේ radius කියන variable එකට අගේ ආදේශ වෙලා ඉවරයි. ඊට පස්සේ ආපහු මෙතනටම එන්නේ. මේ end එකට පස්සේ කෙලින්ම ළමයි මේ මෙතනට ආපහු main program එකට එන්නේ. process area කියන procedure එක නැවත call කරන්න කියලා කියන process area කියන එක. ඊට පස්සේ මෙතනට එන්නේ. ඊට පස්සේ මේ කොටස තමයි ධාවනය වෙන්නේ. හරිද? එතකොට ළමයි එතනදීත් අර radius කියන value එක නැවත මෙතනින් pass වෙනවා. ඒක මේ procedure එක ඇතුළ වෙනම කොටසක් නිසා තමයි ආපහු අර විදිහට radius කියන නමෙන් වෙනත් variable එකක් ගන්නෙ. මෙයයි අතර සම්බන්ධයක් නැහැ. නමුත් මෙතනදී මේ value එක pass වෙනවා අපෙන් මෙතනට. හරි. ඔයාලා මෙතනදී enter කරපු value එක මේ radius කියන value එකේ දැන් variable එකේ save වුණා. ඒක මෙතනදී execute වෙනකොට ඒ තියෙන value එක මෙතනට එනවා. ඒ ආපුවායින් පස්සේ අපි මේ procedure එක ඇතුළේදී අපිට area කියන එක කියලා මම variable එකක් වෙනම හදාගෙන දිනවා මේක ඇතුළෙම. මේක ප්‍රධාන main program එකට සම්බන්ධ නැති නිසා ඒ හින්දා තමයි අපි ඒක calculate කරන්නේ වෙනම. හරිද? එතකොට එතනම calculate කරලා එතනම area එක print කරලා දෙනවා. ඒක තමයි වෙන්නේ. හරි? දැන් මම ඕන්න ඔයාලට මෙහෙම දෙයක් පෙන්නන්නම්. මෙතනත් මම මේ දශම ස්ථාන දෙකකට මම මේක print වෙන විදිහට මම ඒක හදන්නේ. මම ඕන්න මේක ඇතුළටත් readln එකක් දාලා නිකන් පෙන්නන්නම් කොහොමද කියන එක. හරි? හරි. ඔන්න enter radius. දැන් මේ වෙලාවේ මොකක්ද උනේ? මේ මෙතනින් මේක ඇතුළට ආවා. දැන් අපි ඉන්නේ මෙතන. හරිද? දැන් ඔන්න මම දෙනවා radius එකේ value එක 63 කියලා. 63 කියලා මම දෙනවා. 63 වෙච්ච ගමන් ළමයි මොකද වෙන්නේ? මම මෙතනදී enter key එක press කරපු ගමන් මේ 63 assign වෙන්නේ මෙන්න මේ radius කියන variable එක ඇතුළට. හරිද? එයා assign කරගෙන ඉවර වෙලා ඊට පස්සේ කෙලින්ම මෙතනට එනවා. මෙන්න මේ දක්වා එනවා. හරි? හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එකපාරට මේක ඕකේ මේවා වුණා. මම පොඩ්ඩක් ඒක මෙතනදී මෙහෙම දෙන්නම්. හරි දැන් පේනව නේද? right. readln දෙකක් ගහන්න ඕනේ එතනට. හරි ඊට පස්සේ ළමයි මොකද වෙන්නේ? දැන් මම 63 මෙතනදී type කරා.
මේ රේඩියස් එකට 63 ආදේශ වුණා assign වුණා ඊට පස්සේ මෙතනට ආවා ප්‍රෝග්‍රෑම් එක නැවත මොකද දැන් ඒ පාර්ට් එක ඉවරයිනේ මේක දැන් ධාවනය වෙලා ඉවරයි ඊට පස්සේ මෙතන process area කියන එක එනවා ඒක කෝල් වෙනවා ඒ අතරදී එතකොට මේ process area කියන එක යනකොට ළමයි මේ රේඩියස් එකේදී මොකද වෙන්නේ දැන් get data කරනකොට රේඩියස් එකේ අපිට මුලින් අගයක් මේ assign වෙලා තිබ්බේ නෑ his value එක තමයි මෙතනින් පාස් වෙන්නේ හැබැයි මෙතනින් යනකොට ළමයි radius කියන value එක 63 කියන එක මෙතනින් ඇතුළට පාස් කරනවා. හරිද? අපි කලින් අර දීපු value එක 63 කියන එක මෙතනින් පාස් වෙලා එනවා. මෙතනින් එනවා. මෙතනින් ආවට පස්සේ මේක ඇතුලේ මේ area කියලා මම එකක් හැදුවා. එතකොට pi වල අගය මෙතන නිර්මාණය වෙච්ච නිසා procedure එක ඇතුලේම ඒක යොදා ගන්න පුළුවන්. හරිද? pi කියන අගය 7න් 22යි. එතකොට 63 වැඩි කිරීම 63. හරිද? ඒන උත්තරය මම මෙතනම print කරලා දෙනවා. දැන් ඔයාලට පේනවද main program එකෙන් නෙමෙයි මේ right line එක තියෙන්නේ. හරිද? මේ procedure එක ඇතුලේ. මෙතන read ln එක ගහලා තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? මේ වෙනවා. දැන් අපිට තව එකක් ඉතුරු වෙලා තියෙනවා. මොකද්ද? circumference එක හොයන්න තියෙනවා. process circum කියලා ඒක අපි යොදා ගන්න ඕනේ. මෙතනදී අපිට යොදා ගන්න තියෙන circumference කියන එක හරිද? එතකොට circumference එකේ සූත්‍රය වෙන්නේ මොකද 2πr කියන එක ඒකත් මම දශම ස්ථාන දෙකකට පෙන්වන විදියට පෙන්වන්නේ මම ඒකත් කෝල් කරනවා මෙතනින් දැන් මෙතන තියෙන්නේ process circum කියලා මම ඒක නම් කරා හරිද දැන් මෙතනදී වෙන්නේ මොකද්ද radius value එක දැන් මම දාපු value එකම නැවත මේක ඇතුළට ආවම එතනදී circumference එක calculate කරලා එතනම print කරලා දෙනවා. හරිද? මම 7 කියලා දෙන්නාම පළවෙනි වතාවේදී මොකද්ද වුනේ? process area කිව්වාම මේක ඇතුළට ආවා. අදාළ කරන ඒ ගණනය කරලා මෙතන print කරලා දුන්නා. ඒ value එක තමයි දැන් මෙතන ඉන්නේ. දැන් මෙතන read ln දෙකක් මම දුන්නා. චුට්ටක් එක hold කරලා දෙන ඉන්න කියන එක මම ආපහු enter press කරාම circumference එක print කළා. හරි නේද? circumference එක print කළා වෙනම. හරිනේ? හරි. එතකොට දැන් මේ අපි මේ මම ඔයාලට මේ කියලා දුන්නේ දැන් මම ඔයාලට කියලා දුන්නේ මේ procedures යොදාගෙන මේක කරන විදිය. හරි. ඒ කියන්නේ ළමයි මේකේ ඇතුළට value එක pass වෙනවා විතරයි. මම මේකත් පැහැදිලිව මම දැම්මේ ඒකයි. පළවෙනි අවස්ථාවේදී initially මේ variable එකේ කිසිම අගයක් ආදේශ වෙලා තිබුණේ නැහැ. අගයක් අපි user කියලා ආදේශ කරගත්තා මෙතනදී. ඒ අගය තමයි මෙතනදී පාස් වෙලා යන්නේ ඇතුළට. ඒ අගය අරගෙන මෙයා ඇතුළේදී ගාන හදලා එතනම print එක දෙනවා. එයා නැවත අගය return කරන්නේ නැහැ. නැවතත් ළමයි මේ procedure වලදී අගය එළියට දීමක් කරන්න එතනම තමයි උත්තරේ හදලා පෙන්නන්නේ. එතනදී එයා වැඩි ඉවර කරලා දෙනවා මේ procedure එක ඇතුළේ තමයි වෙන්නේ. හරිද? ඒක තමයි අර මම ඉස්සෙල්ලා කිව්වේ procedure එකකදී value එකක් return කරන්නේ නැහැ කියන එක. හරි මේ තියෙන්නේ ඒකයි. හරි ප්‍රතිදානයක් ආපසු ලබා දිය නොහැකි උපලේඛන procedures හැටියට හඳුන්වනවා කියන එක තමයි මම කිව්වේ. හරි මෙතනත් මේ තියෙන්නේ ඒකයි right? A subprogram which doesn't give an output is called a procedure. හරිද? මේකේ output එකක් එළියට දෙන්නේ නැහැ. එයාම තමයි එයාගේ ඇතුළෙම තමයි output එක දෙන්නේ. හරි? දැන් මම අන්තිමට ඔයගොල්ලන්ට කියලා දෙනවා function එක use කරන්නේ කොහොමද කියන එක. දැන් procedures වලදී value එක එළියට pass කරේ නැහැ. function එකේදී value එක එළියට pass කරලා main program එකට එවනවා. main program එකෙන් තමයි එතකොට ඒ වැඩ ටික කරගන්නේ. අපි ඒකත් බලමු කොහොමද කරන්න කියන එක. මම ඒකටත් ගන්නවා අලුත් program එකක්.
හරි මම ඒවා සේව් කරගන්නම් ෆන්ක්ෂන් සර්කල් කියලා අරක ප්‍රොසීජර් සර්කල් කියලා සේව් කරේ හරි ඒකෙත් මම අර විදිහටම constant නිර්මාණය කරගන්නවා හරි මතක තියාගන්න පයි කියද්දි මෙතනදී assign operator එකයි මේ equal කරගන්න එකේ මේ දෙකක් තියෙනවා හරි සාමාන්‍යයෙන් අපේ assignment operator එකේදී දැන් මෙතනදී calculation එකක් කරලා එයාගේ ආදේශ කරගන්නකොට එතනදී 32යි සමාන ලකුණයි යන්නේ හරිද column එකයි equal sign එකයි මෙතනදී හරිද අගේ ඩිරෙක්ට්ම අපි දෙනවා මෙතනදී සමාන ලකුණ වෙනස් සාමාන්‍ය එක තමයි යූස් වෙන්නේ හරිද දැන් මේ තින්නේ මේන් ප්‍රෝග්‍රෑම් එකේ දැන් අර ඉස්සෙල්ලා ඔයාලට මතකද මම එතනදී මම යොදාගත්ත දේ මේ අපි රේඩියස් එක වැලියු එක ආදේශ කරගන්න එක ඒකත් අපි ප්‍රොසීඩර් එකක් ඇතුළට දැම්මේ. හැබැයි මෙතනදී මේන් ප්‍රෝග්‍රෑම් එකේම අපි enter radius කියලා එකක් අපිට දෙන්න වෙනවා functions use කරද්දී. හරිද? මොකද වැලියු එකක් input කරගන්න ඕන වෙනවා මෙතනදී. enter radius කියලා ගත්තට පස්සේ ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එකේදීම තමයි යූසර් ගෙන් අහන්නේ radius එකේ අගේ ඇතුළත් කරන්න. එහෙම නැත්නම් අරය ඇතුළත් කරන්න කියන එක. හරිද? ඊට පස්සේ තමයි මෙන්න මෙහෙම දෙයක් කරන්න වෙන්නේ. මම මේ ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එකේ ඉඳලා මම යන්නේ ෆන්ක්ෂන් එක ඇතුළට යන විදිහටම ඊට පස්සේ circumference එක හරිද circumference එකේ අගය print කරන්න අහනවා එතකොට ළමයි දැන් circumference එකේ අගය print කරන්න නම් අපි ගාව දැන් value එක අපි enter කරගත්තා විතරයි circumference එක හදා ගන්න නම් මෙතනදී functions යොදා ගන්නවා නම් අපිට මේක ප්‍රධාන program එකේදී call කරන්න වෙන්නේ මේ විදිහට process circumference කියලා අපි මෙහෙම නමක් දෙනවා මෙහෙම නම් කරන්නම්කෝ function circum කියලා මම මේක නම් කරනවා ඒකට දානවා radius කියලා හරි මෙතනදී වෙන්නේ මේකයි මෙතනදී වෙන්නේ මුලින්ම user ගෙන් ඉල්ලනවා the user ගෙන් අහනවා variable එකේ sorry මේ radius එකේ value එක ඉල්ල ගන්නවා ඒක save කර ගන්නවා හරිද value එක save කර ගන්නවා radius කියන variable එක ඇතුලේ මෙතනදී වෙන්නේ call the function
ඒ කියන්නේ මොකද්ද? දැන් user ගෙන් radius එක ආගේ ගත්තා. ඒක radius කියන එකේ store කරගත්තා. ඊට පස්සේ circumference කියලා මෙතන ආගේ අපි පරිධියගේ print කරන්න දඟලනවා. හැබැයි ඒක මෙතනදි සිද්ධ වෙන්නේ මේ ප්‍රධාන වැඩසටහන ඇතුලේ සිද්ධ වෙන්නේ. අපි මෙතනදි මේ function circum කියන එක call කරනවා. ඒ කියන්නේ මොකක්ද? අපි ඇතුළට function එක අර procedure එකේ කරා වගේම function එක ඇතුළට අපි මේ radius එක අපි මේ ගත්ත අගය pass කරනවා ඇතුළට. දැන් තාම මම function එක ලියලා නැහැ. දැන් මම ඔන්න function එක ලියන්න යනවා මේ විදියට. හරිද? මම ඒකේ ඇතුලේ මම ගන්නවා මුලින්ම function කියන keyword එක තියෙනවා. ඒක දාපු ගමන්ම circum තමයි අපේ නම. function circum අපේ නම. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙතනදිත් අර මෙතනින් මේ පාස් කරන වැලියු එක බාර ගන්න ඕන නිසා දැන් මේක ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එකේ නෙමෙයි ළමයි තියෙන්නේ. ෆන්ක්ෂන් කියන්නේ වෙනත් පුංචි උප ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එකට මෙතනින් දෙන වැලියු එක අපිට ගන්න නම් මේ රේඩියස් කියන්නේ ළමයි රියල් ටයිප් එකේ වේරියබල් එකක් නිසා මෙතනදී මේ වැලියු එක දෙන වැලියු එක අනිත් පැත්තෙන් ගන්න ෆන්ක්ෂන් එක ඇතුළට ගන්න අපි රේඩියස් කියලාම මොකද්ද වෙන්නේ? රියල් වේරියබල් එකක් මෙතනින් හදා ගන්නවා. හරිද? ඒක එහෙම වෙනවා. දැන් ඊට පස්සේ තව දෙයක් මෙතන තියෙනවා. දැන් ඕගොල්ලෝ procedure එකේදී නොදැක්ක දෙයක් මෙතන එනවා. procedure එකේදීත් අපි පටන් ගත්තේ මේ විදිහටම තමයිනේ. procedure කියන වචනේ විතරයි මෙතන වෙනසක් උනේ. මේකත් මෙහෙම තිබුණා. මෙන්න මෙතන මම කිව්වා procedure එකේ function එකේ වෙනස මොකද්ද? procedure එකේදී value එක ඇතුළට ගත්තට පස්සේ එයා calculate කරලා එයාම print කරලා දෙනවා. එයා value එකක් එළියට return කරන්නේ නැහැ. හැබැයි දරුවනේ මෙතනදී ඔයාලට පේනවා නේද? මේ value එක මෙතනට ආදේශ කරගන්න අහනවා. ඒ කියන්නේ මෙතන ගාන හදලා value එක එළියට දෙන්න ඕනේ. ඒ value එක දෙන value එක එළියට දෙන value එක ප්‍රධාන වැඩසටහන ඇතුළට යන්නේ. main program එක ඇතුළට යන්නේ. මෙතනට එන්නේ. එහෙමනම් ළමයි අපිට සිද්ධ වෙනවා function එකක් නිර්මාණය කරන මොහොතේදීම මේ function එකේ return value එක මොන වර්ගයේ එකක්ද කියන එක දෙන්න. දැන් පුතේ අපි මෙතනදී radius කියන value එක user ගෙන් ගත්ත value එක ඇතුළට pass කරා. ඇතුළට එන එක ගන්න තමයි අපි මේක යොදාගන්නේ මේ කොටස. එතකොට මේක ඇතුලේ ගණනය කිරීම වෙලා එළියට මේක ආපහු නැවත එනවනේ මෙතනින්. මෙතනින් එළියට ආවට පස්සේ ආපහු මෙතනට එනවා. ඒ එන value එක මොන type එකේද කියලා අපි දෙන්න ඕනේ. මෙතනදී අපිට දෙන්න සිද්ධ වෙනවා මේ සම්පූර්ණ function එකේ data type එක real කියලා. ඒක තමයි මෙතනින් දෙන්නේ. හරිද? නැත්තම් අපි ගාන හැදුවට පස්සේ අපි දන්නේ නැහැ මේක මොන type එකේ එකක්ද කියන එක. අපි බලමු දැන් වා කියලා මම මෙතනදී function එක ඇතුලේ නිසා මම circum කියලා වෙනමම real type එකේ variable එකක් මම හදාගත්තා. ඊට පස්සේ begin ඒක ඇතුලේ මේ end එක හදාගත්තා. ඔන්න මම දැන් අර circumference එක සාමාන්‍ය විදිහට හදා ගන්නවා. හරිද? යෙද 2 pi radius. හරිද? ඊට circum මේ මේ වෙන්නේ මොකද්ද මෙතන? ඔන්න බලන්න. මෙතනදී වෙන්නේ ළමයි දැන් procedure එකකදී නම් අපි value එක return කළේ නැහැනේ. මෙතනදී වෙන්නේ මොකද්ද? ඔන්න දැන් මම මේ කොටස මම මේ පැහැදිලි කරන්න ඕගොල්ලන්ට. function circum. හරිද? මෙතනදී value එක ගත්තා. ඊට පස්සේ මෙතනදී මොකද්ද වෙන්නේ? real type return value. ඒ කියන්නේ මේ function එකෙන් එළියට දෙන value එකත් real කියන data type එකට අයිති වෙන්නේ. හරිද?
එතකොට සර්කම්ෆරන්ස් එක ක්‍රියේට් කරන්න සර්කම් කියලා වැලියු එකක් මං යොදාගත්ත රියල් ටයිප් එකේ ඒ ගාන හදාගත්තට පස්සේ පුතේ දැන් අපි අර ප්‍රොසීඩියර් වලදී අපි අරය එතනම print කරපු එක කරේ ඒ ප්‍රොසීඩියර් එකකදී වැලියු එකක් එළියට දෙන්නේ නැති නිසා ෆන්ක්ෂන් එකේදී කරන්නේ මොකද්ද වැලියු එක නැවත රිටර්න් කරනවා මේන් ප්‍රෝග්‍රෑම් එකට මේන් ප්‍රෝග්‍රෑම් එකට රිටර්න් කරන්න නම් මෙතනදී මේ රියල් කියලා අපි ටයිප් එක යූස් කරගත්තා එතකොට මේකදී ඔයාලට පේනවද මේ මෙතන වගේම මෙතනත් මේ සාමාන්‍ය වේරියබල් එකක් ඩික්ලෙයාර් කරා හා සමානවම තමයි මෙතනත් තියෙන්නේ ෆන්ක්ෂන් සර්කම් කියලා නම් කරා ඒක රියල් කියන වර්ගයට මම නම් කරලා තියෙන්නේ data type එකට මෙතනදී සිද්ධ වෙන්නේ මොකද්ද ඇත්තටම ෆන්ක්ෂන් සර්කම් එකත් මෙතනදී සිද්ධ වෙන්නේ වේරියබල් එකකට ආදේශ කරගන්නවා වගේ අපි මේ කැල්කියුලේට් කරගත්ත මේ වැලියු එක මෙතනින් රිටර්න් කරගන්න අපි දෙනවා ස්ටේට්මන්ට් එක තමයි මේ තියෙන්නේ. හරිද? Return the calculated value the main program. හරිද? මෙතනින් තමයි main program එකට value එක එන්නේ. හරිද? අපි බලමු ඒක එකපාරක් run කරලා බලමු ඒක කොහොමද එන්නේ කියලා. හරි ඔන්න බලන්න. enter radius දැන් හරි දැන් බලන්න ළමයි මේ ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එක මෙතන ධාවනය වෙන්නේ මේ enter radius කියන තැන තමයි දැන් අපි මේ ඉන්නේ හරිනේ දැන් ඔන්න මම enter කරාම value එක හරි චුට්ටක් හරිද enter radius හරිද එතකොට මම අර විදිහටම මම 7 කියලා දුන්නොත් array අගය හරි මොකද වෙන්නේ ඊට පස්සේ 7 කියන අගය මම දුන්නාම radius එකට save වෙනවා හරි ඊට පස්සේ ඊට පහළ තියෙන මේ function circum කියන function එක call කරනවා එතකොට ඒක ඇතුළට මගේ 7 කියන මේ අගය මම pass කරලා තමයි යවන්නේ මේක කෝල් වෙනවත් එක මෙතනින් මේ 7 කියන අගය යවන ඇතුළට. ඒ 7 කියන අගය මම මෙතනදී ගන්නවා ඇතුළට. මෙයා අරගෙන ඊට පස්සේ මෙයා ගාන හදා ගන්නවා. කැල්කියුලේෂන් එක කරගත්තට පස්සේ නැවත මොකද කරන්නේ? නැවත මේ 7 කියන අගයත් එක්ක මේ එයා හදාගත්ත පරිදි අගයක් සර්කම්ෆරන්ස් එකේ අගයක් කැල්කියුලේට් කරගත්තට පස්සේ මෙයා රිටර්න් කරගන්නවා මෙතනින්. මේ ෆන්ක්ෂන් එකෙන් එළියට රිටර්න් කරනවා. මොකද මේ return type එක තමයි data type එක තමයි මෙතන real කියලා දුන්නේ මේ හදාගත්ත උත්තරේ ළමයි මෙතනට නැවත එනවා හරිද මෙතනින්ම ඇතුළට ගියා මේක ඇතුළට ඇවිල්ලා ගාන හදාගත්ත ආපහු මෙතනටම return කරා ඒක print වෙනවා ඊට පස්සේ බලන්න මම enter press කරොත් මොකද වෙන්නේ කියලා read ln දෙකක් විතර ගහන්න ඕනේ මෙතනදී හරි බලන්න වාට පේනවා නේද හරි මම මේ තාම ඒක අර හරි පිළිවෙලට හැදුවේ නැහැ මම අර ඒකයි කිව්වේ අර විද්‍යාත්මක අංකනේ මේ උත්තර print වෙලා එන්නේ ඒ නිසා අපිට අර දශම ස්ථාන ඒවා හරියට හදන්න ඕනේ මෙතනදී හරිද ඒ මම පෙන්නුවේ ඒක අපි දැන් මේ වෙලාවෙදිම මේ ඉක්මනින්ම අපි
ඒරියා එකත් කැල්කුලේට් වෙන විදිහ අපි හදමු. function area මෙතනදී දෙවෙනි ෆන්ක්ෂන් එක හදා ගන්නවා. මම ඒක නම් කර ගන්නවා function area කියලා. හරි. මෙතනත් මම දා ගන්නවා function area කියලා. මම මෙතනදී මේ දෙන වැලියු එක දශම ස්ථාන දෙකකට print වෙන විදිහට මම හදනවා. right මම තව එකපාරක් පැහැදිලි කරන්නම් කොහොමද ඒක වෙන්නේ කියන එක. බලන්න ෆන්ක්ෂන් එකකදී වෙන්නේ වැලියු එකක් ඇතුළට අරගෙන ගණනය කිරීමක් කරලා යම්කිසි කාර්යභාරය කරලා අවසාන උත්තරය එයා රිටර්න් කරනවා ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එකට. ඒක තමයි සරලව තේරුම් ගන්න ඕන දේ. දැන් මෙතනදී මොකද්ද වෙන්නේ? ප්‍රධාන වැඩසටහනේදීම මේන් ප්‍රෝග්‍රෑම් එකේම රේඩියස් එක මේ වෘත්තයේ අරය ඉල්ලනවා යූසර් එකෙන්. ඒක ඇතුළට ගියාට පස්සේ එතකොට ඒක ගත්තට පස්සේ යූසර් ගෙන් හරිද? ඊට පස්සේ මෙතනට එනවා කෙලින්ම print කරන්නේ circumference සමාන ලකුණ ගැහුවට පස්සේ තමයි ළමයි මෙන්න මේ ෆන්ක්ෂන් එක කෝල් වෙන්නේ. හරිද? මෙතනදී ෆන්ක්ෂන් එක කෝල් වෙනවත් එක්කම මේ radius කියන වැලියු එක අපි දැන් දීපු යූසර් කෙනෙක්ගෙන් ගත්ත ඒ අගය මේකේ ඇතුළට පාස් කරනවා. මෙතනින් පාස් වෙනවා. දැන් ඔයාලට පේනවා ඉතින් මම මේක highlight කරනවත් එක මේ හැම තැනම ඒ වැලියු එක තමයි පේන්නන්නේ. හරිනේ? right. ඒ කියන්නේ ළමයි දැන් circum කියන ෆන්ක්ෂන් එක දැන් මෙතන මම 7 enter කරා නම් මේ 7 කියන එක මේ line එක print වෙනවත් එක්ක මේ ෆන්ක්ෂන් එක මෙතනදී call වෙනවා. 7 කියන එක ඇතුළට පාස් කරා. එතකොට ඒ එන 7 කියන අගය මෙතනට එනවා. මෙතනින් ගත්තට පස්සේ ළමයි මේකේ ඇතුළෙම circum කියලා variable එකක් තියෙනවා. ඒක calculate කරගන්නවා. එයාට ආදේශ කරගන්නවා. මම දාපු 7 7න් 22 දෙක ගුණාකාර කරගත්තට පස්සේ උත්තරේ හදාගත්තා. circum කියන value එක එතකොට ඒක හදාගත්තට පස්සේ පරිධිය ගණනය කරගත්තා. circumference එක calculate කරගත්තට පස්සේ එයා ආදේශ කරගන්නවා මේ function එක ඇතුළටම. මේ function එකෙන් return කරන්නේ
රියල් වැලියු එකක් විදියට ඒක අපි මෙතන සංකේතවත් කරා. ඒ රියල් වැලියු එක රිටර්න් කරගත්තායින් පස්සේ යා නැවත යන්නේ මේන් ප්‍රෝග්‍රෑම් එකට. ඒ කියන්නේ ළමයි අපි 7 කියන එක මෙතනින් පාස් කරාට පස්සේ අරයාගේ පාස් කරා ගණනය කිරීම කරලා මෙතනටම එනවා මේ print line එකටම එනවා. උත්තරේ print කරනවා. මම මෙතනදී දුන්නා දශම ස්ථාන දෙකකට print කරලා පෙන්වන්න කියන එක. ඒක print වුණාට පස්සේ ආපහු මේ line එකට එනවා. එතකොට වර්ගඵලය area කියන එක මේක print වෙනවත් එක්කම මේ function area කියන function එක call වෙනවා. එතනදිත් නැවත මේ radius එක යගේ 7 කියන අගේ ඇතුළට යනවා. මේ විදිහට ඇතුළට ගියාට පස්සේ variable එක අරගෙන වර්ගඵලය ගණනය කරලා වර්ගඵලය අගේ රිටර්න් කරනවා නැවත මේන් ප්‍රෝග්‍රෑම් එකට රියල් වැලියු එකක් හැටියට. හරි. ඒක print වෙනවත් එක්කම දශම ස්ථාන දෙකකට ඒක print කරලා පෙන්නන්නේ. එහෙම තමයි මේක සිද්ධ වෙන්නේ. හරිද? ඔන්න ඔහොමයි මේකේ වෙන්නේ. ඉතින් මෙතනදී අර ප්‍රධානම කොටස් දෙකක් අපි ඒ කියන්නේ වර්ගඵලයයි පරිධියයි ගණනය කරන එක සර්කම්ෆරන්ස් එක ඒරියා එකයි ගණනය කරන එක කැල්කියුලේට් කරන එක මොකද වුනේ? පොඩි ප්‍රෝග්‍රෑම්ස් දෙකකට සබ් ප්‍රෝග්‍රෑම්ස් වලට ඒක කැඩුවා. එතකොට ගැටලුවක් නැහැ. එයා වෙන වෙනම මේ වැඩේ කරලා දුන්නාට පස්සේ රිටර්න් කරලා දෙනවා මේන් ප්‍රෝග්‍රෑම් එක. මේන් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන බර අඩු කරන්නයි යොදා ගන්න මේක. හරිද? ඉතින් ෆන්ක්ෂන් එකකයි ප්‍රොසීඩියර් එකයි වෙනස මොකද්ද? මෙතන මේ ෆන්ක්ෂන්ස් අපි යූස් කළේ මෙතනදී වැලියු එක නැවත එළියට රිටර්න් කරනවා මේන් ප්‍රෝග්‍රෑම් එකට. ප්‍රොසීඩියර් එකකදී එහෙම කරේ නැහැ. ඇතුළට ගන්නවා විතරයි එයාම වැලියු එක print කරා. හරි. ඉතින් අපිට දැන් નિયમિતව තියෙන මේ සියලුම ප්‍රෝග්‍රෑම්ස් දැන් මෙතනින් අවසానයි. ගොඩක් ස්තුතියි අද දවසේදී මාත් එක්ක එකතු වුණාට. සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාටම.